ගම්ස අපේ YouTube channel එක වෙනුවෙන් මම හිරුණ අනුප සුබසිංහ. සතු ක්‍රියාකාරීත්වය යටතේ ප්‍රජනනය කොටස ආරම්භ කරන්නයි අද මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රජනනය යටතේ මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රජනනය කියන්නේ මොකක්ද? ප්‍රජනනයට අදාළ මූලික අර්ථ දැක්වීම පිළිබඳව. ඉතින් මොකක්ද ප්‍රජනනය කියලා කියන්නේ? ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එක නැත්නම් සම්පත් පොතට අනුව ප්‍රජනනය ලෙස හඳුන්වන්නේ අපි ප්‍රජනනය අනුව පවතින ජීවීන්ගේ නව ඒකකයන් පරපුරක් දී කිරීමේ ජෛවික ක්‍රියාවලිය. ප්‍රජනනය කියන්නේ මූලික ජීවි අවශ්‍යතාවලින් එකක්. එතකොට සාමාන්‍යයෙන් සතුන් අතර ගත්තොත් ප්‍රජනන ආකාර දෙකක් දක්වන්න ලැබෙනවා. ඒ තමයි අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනය. අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනය අතර තියෙන ප්‍රධාන වෙනස්කම වෙන්නේ ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු සෑදීම සහ ජන්මාණු හාවීමක් සිද්ධ වෙනවා. මෙලෙස සෑදෙන ජන්මාණු ඒකගුණ සහ මේ සඳහා ඌන විභජන ක්‍රියාවලිය වැදගත් වෙනවා. නමුත් අලිංගික ප්‍රජනනයේදී කිසිම ජන්මාණු නිපදවීමක් හෝ ජන්මාණු හාවීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් මේකට අවශ්‍ය වෙන එක ජීවියක් විතරයි අලිංගික ප්‍රජනනය. අලිංගික ප්‍රජනනය කියලා හඳුන්වන්නේ අපේ සම්පත් පොතට අනුව ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනයකින් තොරව එක් ජනකයෙකු විසින් නව ඒකකයන් ජනනය කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ශුක්‍රාණු හා ඩිම්බ සංසේචනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම අවස්ථාවක ජන්මාණු හාවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේක සම්පූර්ණයෙන්ම අනුූන විභජනයේ මත පදනම් වෙච්ච ප්‍රජනන ක්‍රමයක්. මෙහිදී අදාළ මාතෘ ජීවියා මගින් අනුූන විභජනයේ මගින් නව සෛල ඇති කරමින් නව ජනිතයන් ඇති කරනවා. අලිංගික ප්‍රජනනයේ තියෙන ප්‍රධානම වාසිය තමයි සෑදෙන ජනිත පරම්පරාව සම්පූර්ණයෙන්ම මාතෘ ජීවියාට ප්‍රවේණිකව සමසමයි. ඒත් එක්කම අනික ජනිත පරම්පරාව සම්පූර්ණයෙන්ම ප්‍රවේණිකව සමසමයි. ඒත් එක්කම කෙටි කාලයක් ඇතුළත නව ජනිත පරම්පරාව ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරන්න පුළුවන්. ජනිත පරම්පරාවේ ඉතා විශාල සංඛ්‍යාවක්, ඒ කියන්නේ ජනිත පරම්පරාවේ ඉතා විශාල සංඛ්‍යාවක් ඉතා කෙටි කාලයක් තුළදී ඇති කරන්න පුළුවන්. ඒත් එක්කම මේකේ තියෙන තවත් වැදගත්කමක් තමයි තනි ජීවියෙක් පමණ ප්‍රමාණවත් වෙනවා. ශක්තිය වැයවීම අතින් ඉතාමත් අඩුයි. එතකොට අලිංගික ප්‍රජනනයේ සාමාන්‍යයෙන් ප්‍රධාන ආකාර කිහිපයක් දක්වන්න ලැබෙනවා. ඊට දැක්වෙන ප්‍රධාන ආකාර කිහිපයක් වෙන්නේ කඩ වීම සහ පුනර්ජනනය, ඒත් එක්කම අංකුරණය සහ පහත නොබවණය. අංකුරණය කියන්නේ අලිංගික ප්‍රජනන ක්‍රමය. එතකොට මේ අලිංගික ප්‍රජනන ක්‍රමයේ යටතේ අංකුරණය විදිහට හඳුන්වන්නේ අපේ සම්පත් පොතේ තියෙන විදිහට සතුන්ගේ බාහිරට වැඩෙන කොටසක් මගින් නව ජනිතයන් බෙහෙවීම. මෙහිදී අදාළ මාතෘ ජීවියාගේ දේහෙන් අනුූන විභජනය මගින් පිටතට සෛල කොටසක් ඇති වෙනවා. අනුූන විභජනය මගින් ඇතිවන සෛල වලින් පිටතට අංකුරයක් වැනි කොටසක් ඇති වෙනවා. එතකොට මේ අංකුරය ගැලවිලා ගිහිල්ලා අන්තිමට පරිණත ජීවියෙක් ඇති වෙනවා. අපිට අංකුරණය දක්වන්න ලැබෙන ජීවීන් විශේෂයක් වන්නේ හයිඩ්‍රාවන් සිලින්ඩරේටා විශේෂයක්. එතකොට හයිඩ්‍රා මාතෘ ජීවියකින් දේහයෙන් පිටතට අනුූන විභජනය මගින් සෛල ඇති කරනවා. ඊපස්සේ ඒ සෛල අංකුරයක් විදිහට වර්ධනය වෙලා අවසානයේදී පරිණත හයිඩ්‍රාවෙක් ලපටි හයිඩ්‍රාවෙක් ඇති වෙනවා. ඊට පස්සේ පරිණත හයිඩ්‍රාවෙක් ඇති වෙන්නේ පසුව මුලින් ඇති වෙන ලපටි හයිඩ්‍රාවෙක් අංකුරයක් එක්ක පසුව මේ අංකුරය ගැලවිලා ගිහලා අදාළ ලපටි හයිඩ්‍රාව පරිණත හයිඩ්‍රාවෙක් බවට පත් වෙනවා. ඊපස්සේ අනෙක් අලිංගික ප්‍රජනන ක්‍රමය තමයි කඩ වීම සහ පුනර්ජනනය. කඩ වීම සහ පුනර්ජනනය එකිනෙකට සමගාමී ක්‍රියාවලිය දෙකක්. පළමුව කඩ වීම සිද්ධ වෙලා ඊට පස්සේ පුනර්ජනනය වීම සිද්ධ වෙනවා. එතකොට කඩ වීම කියලා කියන්නේ අපේ සම්පත් පොතට අනුව අලිංගික ප්‍රජනන ක්‍රමයක්. ඒත් එක්කම දේහය හෝ දේහයේ කොටසක් කැබලි කිහිපයකට කැඩී ගොස් ඒ එක් කොටසකින් වෙන් වූ ජනිතයක් වර්ධනය වේ. මෙතනදී ඔයාලා ජීව විද්‍යාව විෂය ධාරාව යටතේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ කාරණාව තමයි සම්පූර්ණයෙන්ම සම්පත් පොත පාවිච්චි කරනකොට සම්පත් පොතේ තියෙන දේවල් ඒ විදිහටම පේපර් එකේ අහනවා. මොකද ඒක අපි පේපර් කරපු ඒවල් ලියපු කට්ටිය විදිහට අපි දන්නවා කොහොමද යෙදෙන්නේ කියලා. මොකද සාමාන්‍යයෙන් මාකින් ස්කීම් එකක් ගත්තා. මාකින් ස්කීම් එක ඇතුලේ ගොඩක් දුරට අපිට දක්නට ලැබෙන සම්පත් පොත ආශ්‍රිත කරුණු. පිටින් කරුණු තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව පිටින් කරුණු 120ක් වගේ තිබි 180ක්ම තියෙන සම්පත් පොත ආශ්‍රිත කරුණු. සම්පත් පොත ආශ්‍රිත නිර්වචන ඒ විදිහටම අහනවා. ඒ නිසා සම්පත් පොත සම්පූර්ණයෙන්ම ඔයාලා පාඩම් කරලා සම්පත් පොතේ තියෙන නිර්වචන ඒ විදිහටම පාඩම් කරලා. එතකොට කඩ වීම සහ පුනර්ජනනය දැන් කතා කරලා අපි මෙතනදී වෙන්නේ ජීවියෙක්ගේ දේහයේ කොටසක් හෝ කොටස් කිහිපයක් කැඩී යාම. ඒ කියන්නේ ජීවියෙක්ගේ දේහය සම්පූර්ණයෙන් කොටස් කිහිපයකට කැඩෙනවා. එහෙම නැත්නම් ජීවියෙක්ගේ දේහෙන් කොටසක් පමණක් කැඩිලා වෙන් වෙනවා. වෙන් වුණාට පස්සේ අදාළ වෙන් වෙච්ච කොටස් වලින් අනුූන විභජනය මගින් සෛල ඇති කරමින් නව ජනිතයන් වර්ධනය වීම සිද්ධ වෙනවා. සමහර ඇනලීඩාවන්ගේ බොහෝ ස්පන්ජීන්ගේ සහ නිඩාරියාවන්ගේ. මොකද අපේ සම්පත් පොතේ තියෙන අනිත් දේ සම්පත් පොතේ තියෙන උදාහරණ ඒ විදිහටම පාවිච්චි කරනවා.
සමහර උදාහරණ තියෙනවා හරි. මොකද මම පරිණි විෂය නිර්දේශයත් විභාගයට පෙනී සිටිපු කෙනෙක් විදිහට අපිට කඩකඩ වීම සහ පුනර්ජන්මය යටතේ හිතපු ජීවීන් වෙනස් මීට සාපේක්ෂව. කෙනෙක් සමහර විට ඒ ජීවීන් පාවිච්චි කරොත් ලකුණු නොදෙන්නත් පුළුවන්, ලකුණු දෙන්නත් පුළුවන්. ඒ නිසා බොරු අවදානමක් ගන්නේ නැතුව සම්පත් පොතේ තියෙන උදාහරණ විදිහට පාවිච්චි කරන්න. කඩකඩ වීම සහ පුනර්ජන්මය වීම යටතේ අපිට දෙක තියෙන උදාහරණ වෙන්නේ සමහර ඇනඩීඩාවන් විශේෂ ඒත් එක්කම ස්පංජින් සහ මිඩාරියාව. අනිත් අලිංගික ප්‍රජනනය වෙන්නේ පහතනව බවනේ. මේක විශේෂ අලිංගික ප්‍රජනන ක්‍රමයක්. අසාමාන්‍ය අලිංගික ප්‍රජනන ක්‍රමයක්. මෙතනදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ සංසේචනය නොවූ ඩිම්බයකින්. ඒ කියන්නේ සංසේචනය වෙච්ච නැති ඩිම්බයකින් පරිණත ජීවියෙක් එහෙම නැත්නම් සම්පූර්ණ ජීවියෙක් ඇතිවීම. එතකොට මේක සාමාන්‍යයෙන් මීමැස්සන්ගේ, කුඩිත්තන්ගේ, කුහුබුවන්ගේ ඒත් එක්කම බබරුන් ආදී සතුන්ගේ දක්නට ලැබෙනවා. ඒත් සාමාන්‍යයෙන් අපි මීමැසි ජනපදයක් උදාහරණයකට ගත්තොත් මීමැසි ජනපදයේ ඒකගුණ ජීවීන් වගේම දිවිගුණ ජීවීනුත් ඉන්නවා. එතකොට මෙතනදී ඒත් එක්කම සදාහන් කරන්න ඕන ප්‍රධාන කරුණනේ පාතනව භවනයේදී ඇතිවන ජීවීන් එක්ක ඒකගුණ ජීවීන් නැත්නම් ද්විගුණ ජීවීන්. උන් අනිවාර්යෙන් ද්විගුණ හෝ අනිවාර්යෙන් ඒකගුණයි කියලා කියන්න බෑ. එක්ක ද්විගුණ ජීවීන් කොටසක් ඇති වෙන්න නැත්නම් ඒකගුණ ජීවීන් ඇති වෙන්න පුළුවන්. ඒකට අපි කලින් කිව්වාගේ මීමැසි ජනගහනයක් උදාහරණයකට ගත්තොත් මීමැසි පාලන ක්‍රම කියලා. මීමැසි ජනගහනයක අපිට ප්‍රධාන වශයෙන්ම පිරිමි සහ ගැහැණු මීමැස්සන් දක්නට ලැබෙනවා. පිරිමි මීමැස්සන් ගත්තොත් එයාලා සරු පිරිමි මීමැස්සන් හැබැයි එයාලා ඇති වෙන්නේ පාතනොත් බවනේ. ඒත් එක්කම එයාලා ඒකලිංගිකයි. සම වෙන ඒකගුණයි. ඒකගුණයි කියන්නේ වර්ණ දෙක කට්ටල එකයි තියෙන්නේ. ද්විගුණ ජීවීන් නෙමෙයි ඒකගුණ ජීවීන් පිරිමි මීමැස්සන්. ඕන්න අපි හඳුන්වන්නේ සරු පිරිමි මීමැස්සන් ඉදී. එතකොට ගැහැණු මීමැස්සන් ගත්තොත් ප්‍රධාන ආකාර දෙකයි ඔවුන් ද්විගුණයි නමුත් නිසරු වැඩකාර මැස්සියන්ට සහ සරු රැජිනක් දක්නට ලැබෙනවා. එතකොට මෙතනදී ඩිම්බ නිපදවීමේ හැකියාව තියෙන සරු රැජිනට විතරයි. නිසරු වැඩකාර මැස්සියන්ට ඒ හැකියාව නැහැ. ඒත් එක්කම මේ කෘමීන්ට අමතරව සමහර කටුසු විශේෂ වන සහ මත්ස්‍යයන්ගේ පාදනෝ භවනය දක්නට ලැබෙනවා. අලිංගික ප්‍රජනන ක්‍රමය ගැන අපිට කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඊට පස්සේ අපි ලිංගික ප්‍රජනන ක්‍රමය ගැන කතා කරමු. ලිංගික ප්‍රජනන ක්‍රමයෙන් පස්සේ අලිංගික ප්‍රජනන ක්‍රමය සහ ලිංගික ප්‍රජනන ක්‍රමය අපිට දක්නට ලැබෙන වෙනස්කම් සහ ඒ වගේ වැදගත්කම් අපි කතා කරමු. හරි. ලිංගික ප්‍රජනනය. සාමාන්‍යයෙන් සත්ව ලෝකයේ තුල දක්නට ලැබෙන දියුණුතුන් ප්‍රජනන ආකාරය තමයි ලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනයේදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ අපේ අර්ථ දැක්වීම. සම්පත් පොතේ තියෙන අර්ථ දැක්වීමට අනුව ජනකයන් දෙදෙනෙකු විසින් නිපදවනු ලබන ඒකගුණ ජන්මාන. ජනකයන් දෙදෙනෙකු විසින් නිපදවනු ලබන ඒකගුණ ජන්මාන ඒ කියන්නේ ශුක්‍රාණුවක් හදිම්බයක් සංයෝගයෙන් බිහිවන ද්විගුණ යුක්ත අණුවෙන් නව ජනිතයක විකසනය වීමේ ක්‍රියාවලිය. එතකොට මෙතන වෙන්නේ ජය ජන්මාණුව ඒ කියන්නේ ඩිම්බය විශාලයි. කියන්නේ ජය ජන්මාණුව පුන් ජන්මාණුව. ජය ජන්මාණුව කියන කතාව ජය ජන්මාණුව විශාල අචල ජන්මාණුව. විශාල අචල සෛලයක් කිව්වොත් තමයි හරියට. ජන්මාණුව වෙනවනේ. පුන් ජන්මාණුව ගත්තොත් ජය ජන්මාණුවට සාපේක්ෂව කුඩයි. ඒත් එක්ක මේකේ චලනය වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ජන්මාණු දෙවර්ගයම ගැන කතා කරොත් මේ ජන්මාණු දෙවර්ගයම අදාළ ප්‍රජනක ව්‍යුහ තුල තමයි හැදෙන්නේ. අදාළ ජීවිතයේ ප්‍රජනක ව්‍යුහ තුල හැදෙනවා. ඒකට ඕනන විභාජනයේ දායක වෙනවා. ඒත් එක්කම තව කියන්න ඕන විශේෂම දේ තමයි මේ ජන්මාණු දෙවර්ගයම ඒකගුණ ජන්මාණු. අවසානයේදී ලිංගික ප්‍රජනනයේදී වෙන්නේ මේ ජන්මාණු දෙක මුලින්ම හා වෙනවා. කියන්නේ මේ ජන්මාණු මුලින්ම හා වෙලා ද්විගුණ යුක්තාණු හැදෙනවා. ඊට පස්සේ ද්විගුණ යුක්තාණු අනුනන විභාජනය මගින් නවසෛල සාධමෙන් විකසනය වෙමින් පරිණත ජීවියෙක් හදනවා. ඊට පස්සේ මේ පරිණත ජීවියා ඔවුන්ගේ ලිංගික පරිණතිය වෙලා අවසානයේදී ප්‍රජනනයට සුදුසු වයස ලැබුණාට පස්සේ ඔවුන්ගේ ප්‍රජනක ව්‍යුහ තුළ අදාළ ජන්මාණු උපත වෙලා ඊළඟ පරම්පරාව ඇති කිරීම සඳහා ඔවුන් සුදුසු වෙනවා. ඒත් එක්කම ලිංගික ප්‍රජනනය යටතේ අපිට කතා කරන්න වැදගත් මාතෘකා තුනක් තියෙනවා. අපිට සම්පත් පොතේ දීලා තියෙන විදිහට එකක් ජන්මාණු සෑදීම, දෙක ද්විලිංගික ජීවීන් සහ අලිංගික ජීවීන් කියන්නේ කවුද? අනිත් එක සංසේචනය. ඒකට අපි කලින් කතා කරා ජන්මාණුවක් කියන්නේ ශුක්‍රාණු හෝ ඩිම්බයන දෙකකින් එකක්. ඒ කියන්නේ ජන්මාණු වල ශුක්‍රාණු හා ඩිම්බ වල පොදුවේ අපි හඳුන්වන්න පුළුවන් ජන්මාණුවක් කියලා. ජන්මාණුවක් කියලා කියන්නේ එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට ජාන සංප්‍රේෂණය කරන වාහක. ඒ කියන්නේ එක් පරම්පරාවක තියෙන ජාන සහ උන්ට ආවේනික ලක්ෂණ ඊළඟ පරම්පරාවට සංප්‍රේෂණය කරන සංප්‍රේෂණ වාහක නැත්නම් ජාන සංප්‍රේෂණ වාහක ලෙස මේ ජන්මාණු හඳුන්වන්න පුළුවන්. ජන්මාවතේ විශේෂ ලක්ෂණ ජන්මාණු ඒකගුණයි. ඒත් එක්කම මේව හදන්නේ අදාළ ප්‍රජනක සෛල තුල අදාළ ප්‍රජනක ව්‍යුහ තුල සෛලන්නේ සඳහන් ප්‍රජනක ව්‍යුහ තුල තමයි මේ ජන්මාණු හදන්නේ. ඒත් එක්ක මේ ජන්මාණු ඒකගුණ.
ඒතකොට අනිත් එක මේ ජන්මාණු සාදන්නේ ඌරණ විභාජනය මගින්. ඊට පස්සේ අනිත් දේ තමයි ද්විලිංග ජීවීන් සහ ඒකලිංග ජීවීන්. ද්විලිංග ජීවීන් සහ ඒකලිංග ජීවීන් විදිහට සත්ව ලෝකයේ අපිට ජීවීන් දක්වන්න ලැබෙනවා. එතකොට ද්විලිංග ජීවීන් කියලා කියන්නේ ජායා පුංජන්මාණු දෙවර්ගයේම සෑදීමට දායක වෙනවා. සබන් ජායා සහ පුංජන්මාණු දෙවර්ගයේම සෑදීමට දායක වෙන ජායා පුන් ප්‍රජනක ව්‍යුහ දෙකම දක්නට ලැබෙන ජීවි. ඒ කියන්නේ ඔවුන්ගේ ඩිම්බ හදන්නත් පුළුවන් ශුක්‍රාණු හදන්නත් පුළුවන්. ඔවුන්ගේ දේහය තුළ අදාළ ඩිම්බ සහ ශුක්‍රාණු ඉපදීමට අවශ්‍ය ප්‍රජනක අවයව දෙකම දක්නට ලැබෙනවා. එතකොට මේ ජීවීන්ගේ දේහය තුළමයි සංශ්ලේෂණයක් සිද්ධ වෙන්නේ. ඒත් එක්කම ලිංගික ප්‍රජනනයේදී සංසර්ගයක් සිදුවීමේ අවශ්‍යතාවයක් මොවුන්ට නැහැ. උදාහරණයක් විදිහට ගැඩවිලුන් අපිට දක්නට ලැබෙනවා. ඒත් එක්කම ඒකලිංගික ජීවීන් ගත්තොත් ඒකලිංගික ජීවීන් කියලා කියන්නේ පුන්හා ජායජන්මාණු දෙවර්ගයෙන් එක් වර්ගයක් පමණ දක්නට ලැබෙන ජීවීන්. ඒ කියන්නේ එයාගේ දේහය ඇතුළේ තියෙන පුන් සහ ජායජන්මාණු යන දෙවර්ගයෙන්ම පුන්හා ජායජන්මාණු කියන ජන්මාණු දෙවර්ගයෙන් එක් ජන්මාණු වර්ගයක් ඉපදීමේ හැකියාව තියෙන ප්‍රතිශක්තිය විතරයි. එතකොට මේ ජීවීන් අතර ස්ත්‍රී ජීවීන් සහ පුරුෂ ජීවීන් නැත්නම් ගැහැණු ජීවියක් සහ පිරිමි ජීවියක් වෙන් කරන්න පුළුවන්. ඒ විදිහට අපිට කතා කරන්නේ එතකොට මේ ද්විලිංග ඒකලිංග ජීවීන් ගත්තොත් ඒකලිංග ජීවීන්ගේ දේහය ඇතුළේ තියෙන ජායහ පුංජන්මාණු හදන ප්‍රජනක ව්‍යුහ වලින් එක් වර්ගයක් විතරයි. ඒත් එක්කම ඒකලිංග ද්විලිංග ජීවීන්ගේ මේ දෙකම දක්නට ලැබෙනවා. අනිත් එක තමයි සංශ්ලේෂණය. ලිංගික ප්‍රජනනයේදී ද්විලිංග යුක්තාණු සැදීම සඳහා වැදගත්ම ක්‍රියාවලිය තමයි සංශ්ලේෂණය. සංශ්ලේෂණයට අර්ථ දැක්වීම දීලා තියෙන්නේ ඩිම්බ සහ ශුක්‍රාණු කියන ජන්මාණු හාවි අවසානයේදී නැස්ටි සංයෝජනය වීමේ ක්‍රියාවලිය. ඒකට මෙතනදී වෙන්නේ අපි ඉස්සරහට අපි ඉගෙන ගන්නවා සංශ්ලේෂණය ගැන නේ. මිනිසාගේ සංශ්ලේෂණය ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ සිදුවන එක ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ තව වීඩියෝ එකකින් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සංශ්ලේෂණය කියලා අපි හඳුන්වන්නේ ඩිම්බ සහ ශුක්‍රාණු. ඒ කියන්නේ ජන්මාණු දෙක අදාළ යම්කිසි ස්ථානයකට මිනිසාගේ නම් සිදුවෙන ස්ත්‍රී ප්‍රජනක මාර්ගය තුළදී හම්බ වෙලා මේ දෙක එකට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. එකට හා වෙනවා. ඊට පස්සේ මේ දෙක එකට සම්බන්ධ වුණාට පස්සේ මේ දෙන්නගේ නැස්ටි දෙක මේ දෙන්න තනි සෛලයක් බවට පත් වෙනවා. සාමාන්‍ය මිනිසාගේ සිද්ධ වෙන්නේ ශුක්‍රාණුව ගිහිල්ලා ඩිම්බ සෛලයේ සම්බන්ධ වෙලා ශුක්‍රාණුව මගින් එහි තියෙන නැස්ටික ද්‍රව්‍ය එහෙම නැත්නම් කි නැස්ටිය අචල ජන්මාණු තුළට නැත්නම් ඩිම්බ සෛලයේ තුළට මෙයාට මුදා හරිනවා. ඊට පස්සේ අදාළ ඩිම්බය තුළදී සංශ්ලේෂණය සිද්ධ වෙනවා. සංශ්ලේෂණය අදාළ ඩිම්බය තුළදී ඒ නැස්ටි දෙක හා වෙනවා. හා වෙලා තනි නැස්ටිය බවට පත් වෙනවා. ඒක අපි හඳුන්වන්නේ සංශ්ලේෂණය විදිහට. ඕනම ජීවියෙකගේ ලිංග ප්‍රජනනය සිදු කරන ඕනම ජීවියෙක මේ සංශ්ලේෂණය සිද්ධ වෙනවා. සංශ්ලේෂණය විදිහට අපි මෙතන හඳුන්වන්න දෙන්නේ ආයතනයක් මම කියන නිර්වචනය ඩිම්බ සහ ශුක්‍රාණු හාවි ප්‍රධාන අවස්ථා දෙකයි. අපි පොයින්ට් වලට ගත්තොත් පොයින්ට් දෙකයි. ඩිම්බ සහ ශුක්‍රාණු හාවි අවසාන ලෙස න්‍යෂ්ටි දෙක සංයෝජනය වීම සංශ්ලේෂණය විදිහට හඳුන්වනවා. ඒක සංශ්ලේෂණයට අවසානයේදී තමයි සංශ්ලේෂණය වෙන්නේ ඒකගුණ න්‍යෂ්ටි. අවසානයේදී ද්විගුණ යුක්තාණු කියලා ද්විගුණ යුක්තාණු විකසනය වෙනවා ජීවියෙක් බවට. සංශ්ලේෂණය ගත්තොත් සංශ්ලේෂණය සිදුවන ස්ථානය කියන සංශ්ලේෂණය සිදුවන පරිසරය අනුව සංශ්ලේෂණයේ ප්‍රධාන ආකාර දෙකයි. බාහිර සංශ්ලේෂණය සහ අභ්‍යන්තර සංශ්ලේෂණය. බාහිර සංශ්ලේෂණය ගැන කතා කරලා බාහිර සංශ්ලේෂණය ප්‍රධාන වශයෙන් සිදු වෙන ජලීය පරිසරය ආශ්‍රිතව. එතකොට ජලජ පරිසරයේදී මෙතනදී වෙන්නේ අදාළ මේක සිද්ධ වෙන්නේ සංශ්ලේෂණය තියෙන එක් අවස්ථාවක් බාහිර සංශ්ලේෂණය. බාහිර සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පිටත. ඒ කියන්නේ බාහිර පරිසරය. මේක ප්‍රධාන වශයෙන් කියන්නේ මේක සිද්ධ වෙන්නේ ජලයේදී විතරයි. ජලයේදී තමයි බාහිර සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. මෙහිදී පිරිමි ජීවියා සහ ගැහැණු ජීවියා. පිරිමි ජීවියා ඔහුගේ ශුක්‍රාණු ඒත් එකම ගැහැණු ජීවියාගේ ඩිම්බත් ජලයට මුදා හරිනවා. එතකොට ජලය තුලදී නෙමෙයි ජලය මතදී හෝ ජලයේදී. ඒක අපි ජලය තුලදී කියන්නේ මොකද අපි දන්නේ නැහැ කොතනද මේක වෙන්නේ කියලා. ඒ නිසා ජලයේදී සංශ්ලේෂණය සිද්ධ වෙනවා. එතකොට අපි මෙතන කියන්නේ ඔයාලා රිසෝස් බුක් එකේ තියෙන විදිහට ජලීය පරිසරයේදී සිදුවේ බාහිර සංශ්ලේෂණය දක්වන විශේෂවල. බාහිර සංශ්ලේෂණය දක්වන විශේෂවල ගැහැණු ජීවියා ඩිම්බද පිරිමි ජීවියා ශුක්‍රාණු බාහිර පරිසරයට නිදහස් කරයි. සංශ්ලේෂණය ජලයේදී සිදුවේ. ඒත් එක්කම බාහිර සංශ්ලේෂණය සඳහා තෙතමනයේ සහිත පරිසරයක් සෑම විටම අත්‍යවශ්‍ය වන අතර එමගින් ජන්මාණු විහිදීම වැළැක්වීම සහ ශුක්‍රාණු ඩිම්බය කරා ගමන් කිරීම පහසු කරයි. බාහිර සංශ්ලේෂණයේ ජලය ආශ්‍රිතව සිදුවෙන ප්‍රධානම හේතුව තමයි ඒක. මොකද මේක සිද්ධ වෙන්නේ බාහිර පරිසරයේ. බාහිර පරිසරයේ අවුවට වැසට ආදී බාහිර පරිසර තත්ත්වවලට මේ ශුක්‍රාණු සහ ඩිම්බ නිරාවරණය වෙනවා. නිරාවරණය වුණාට පස්සේ තියෙන ප්‍රධානම අවශ්‍යතාවය තමයි
මෙම ශුක්‍රාණු සහ ඩිම්බ සජීවී පවත්වා ගන්න. සජීවී පවත්වා ගන්න කියන ප්‍රධානම අවශ්‍යතාවය ජලය ලබා ගැනීම කියන්නේ. තෙතමනය වියලීමෙන් වැළැක්වීම. ජලය ලබා ගැනීම කියලා අපි අදහස් කරන්නේ ජන්මාණු වියලීමෙන් වළක්වා ගන්න. ඒත් එක්කම ජන්මාණු වියලීමෙන් වළක්වා ගැනීම සහ ශුක්‍රාණු සචල. මේ සචල ශුක්‍රාණු වලට අණ්ඩය කරා අණ්ඩසය කරා පිහිනාගෙන යන්න අවශ්‍ය තරලය සඳහා ජලය වැදගත් වෙනවා. ද්‍රව මාධ්‍ය ලෙස ජලය තමයි භාවිතා කරන්නේ ශුක්‍රාණු ඩිම්බේ කරා පිහිනාගෙන යන්න. එතකොට බාහිර සංසේචනය අපි සංක්ෂිප්තව ගත්තොත් බාහිර සංසේචනය සිදු වෙන්නේ ජලයෙන්. ඒකට මේ සිදු කරන විශේෂයන් එයාලගේ ඩිම්බ සහ ශුක්‍රාණු ජලයට මුදා හරිනවා. ජලයට මුදා හැරියට පස්සේ ජලයේදී සංසේචනය සිද්ධ වෙනවා. එතකොට මෙතන ජලයේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙන ජන්මාණු වියලීමෙන් වළක්වා ගැනීම සහ ශුක්‍රාණු වලට අණ්ඩසයර කරා ගමන් කරන්න පහසු වෙනවා. ඒකට මේක දක්වන ජීවීන් වෙන්නේ උභයජීවීන් බොහෝ අපෘෂ්ඨ වංශය සහ අස්තික මත්ස්‍යයන්. කිසිම වෙලාවක මත්ස්‍යයන් කියලා ලියන්න එපා. මොකද අපේ රිසෝස් බුක් එකේ තියෙන අස්තික මත්ස්‍ය. මොකද අස්තික මත්ස්‍යයන් සහ කාට්ලේජ් මත්ස්‍යයන් කියලා මත්ස්‍යයන් දෙවර්ගයක් ඉන්නවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා උදාහරණයක් විදිහට අපිට ගන්න වෙන ඉතින් බොහෝ අපෘෂ්ඨ වංශීය ජීවීන් සහ උභයජීවීන් බොහෝ අපෘෂ්ඨ වංශීය ජීවීන්. අපෘෂ්ඨ වංශීයන්ගෙන් බොහෝමයක් දිනා ඒත් එක්කම සංසේචනයේදී ප්‍රචනය දක්වන අපෘෂ්ඨ වංශීය ඒත් එක්කම උභයජීවී බහුතරය. උභයජීවීන්ගෙන් බහුතරයක් සිදු කරන්නේ බාහිර සංසේචනය සහ සමහර අස්තික මත්ස්‍ය. අපිට කතා කරන්න තියෙන අභ්‍යන්තර සංසේචනය ගැන. අභ්‍යන්තර සංසේචනයේ තියෙන ප්‍රධානම වාසිය තමයි. මොකද මේක භෞමික පරිසරය සඳහා හැඩගැසිච්ච භෞමික පරිසරයේදී ලිංග ප්‍රජනනය සිදු කරන ජීවීන් සියලු දෙනාම පාහේ සියලු දෙනා ලිංග ප්‍රජනනය කරන ජීවීන්ගෙන් බහුතරයක්ම අනුගමනය කරන්නේ අභ්‍යන්තර සංසේචනය. අභ්‍යන්තර සංසේචනයේදී පිරිමි ජීවියා විසින් උන්ගේ ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ අසල හෝ ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ තුල තැන්පත් කරනවා. අපි තුල කියලා කියන්නේ මොකද? තුල හෝ අසල කියලා අපේ රිසෝස් බුක් එකේ තියෙන්නේ. ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ හෝ ඊට ආසන්නයේ තැන්පත් කරනවා. කියන්නේ අදාළ යම්කිසි සංසාර ගාපයව මගින් කියන්නේ පිරිමි ජීවියාගේ තියෙන සංසාර ගාපයව මගින් ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ තුලට හෝ ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ ආසන්නයේ තැන්පත් කරනවා. යකි ශුක්‍රාණු. ඊට පස්සේ මේ ශුක්‍රාණු අදාළ ඩිම්බේ කරා ගිහිල්ලා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලදී නැත්නම් ස්ත්‍රී ප්‍රජනක මාර්ගය තුලදී සංසේචනය සිද්ධ වෙනවා. එතකොට මේක අපි අභ්‍යන්තර සංසේචනය රිසෝස් බුක් එකේ තියෙන විදිහට ගත්තොත් අභ්‍යන්තර සංසේචනය වියලි පරිසර තත්ත්වවලදී ශුක්‍රාණුට ඩිම්බේ වෙත ළඟා වීමට දක්වන අනුවර්තනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේක ඇත්තටම ජීවීන්ගේ පරිණාමය වීමත් සමග ඇතිවෙච්ච අනුවර්තනයක්. අනුවර්තනය වියලි පරිසර තත්ත්වවලදී සංසේචනය සිද්ධ වෙනවා. බාහිර සංසේචනයට සාපේක්ෂව අභ්‍යන්තර සංසේචනය ඉතාමත් වාසිදායකයි. පළවෙනි දේ තමයි සංසේචනය සිද්ධ වෙන්නේ ස්ත්‍රී ප්‍රජනක මාර්ගය තුළ. ඒ නිසා සංසේචනයෙන් හැදෙන යුක්තාණුවට බාහිර සංසේචනයට සාපේක්ෂව විශාල ආරක්ෂාවක් ලැබෙනවා. ඒත් එක්කම ඒ යුක්තාණුව අණුවණෙන් බෙදලා හැදෙන කලලයට ඒ වගේම ආරක්ෂාවක් හම්බ වෙනවා. එතකොට දැන් මෙතනදි වෙන්නේ පිරිමි සංසර්ග අපේ තව රිසෝස් බුක් එකේ තියෙන තවයක් ගත්තොත් පිරිමි සංසර්ග අවයව මගින් ශුක්‍රාණු නිදහස් කරන අතර ගැහැණු ප්‍රජනක මාර්ගයව තැන්පත් කර ගැනීමට සහ පරිණත ඩිම්බවලට ශුක්‍රාණු පරිවහනය වීම සඳහා ග්‍රාහක තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළදී. මේ ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ මිනිසාගේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ කතා කරද්දී මිනිසා මගින් මිනිසාගේ සංසර්ග අවයවයන් ශිෂ්ණයේ නිදහස් කරන ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළදී අණ්ඩසෛලය වෙත ගමන් කරන්නේ කොහොමද? ගමන් කරන්න අවශ්‍ය ග්‍රාහක මොනවද කියලා ඉස්සරහට කතා කරනවා. ඒවා ඉස්සරහට එන වීඩියෝස් වලදී කතා කරනවා. ඒකට මෙතන අපිට කියන්නේ ඒ විදිහට ග්‍රාහක තියෙනවා කියලා. මේ ග්‍රාහක මොනවද කියලා අපි ඉස්සරහට කතා කරනවා. ඒත් එක්කම වැදගත්ම දේ මම ආයෙසරයක් කිව්වේ යුක්තාණුවේ පැවැත්ම ඉතාමත් ඉහළින්ම තහවුරු වෙනවා. යුක්තාණුවේ ආරක්ෂාව සහ පැවැත්ම. ඒත් එක්කම යුක්තාණුවේ හිතන කලලේ ඒ විදිහටම ආරක්ෂා වෙනවා. ඒත් එක්කම බොහෝ සතුන් අවසානයේදී දරු උපතෙන් පසුව විශේෂයෙන් ශීරපායින් ඔවුන්ගේ මව්පිය රැකවරණය යටතේ ජීවත් වෙනවා. ඒත් එක්කම අභ්‍යන්තර සංසේචනයේ මැමේලියාවන්ට අමතරව ඒ කියන්නේ ශීරපායින්ට අමතරව පෘෂ්ඨවංශීන්ගෙන් බොහොමයක් දෙනා දක්වනවා. ඔවුන්ගේ පක්ෂීන් සහ උරගීන් ඔවුන්ගේ ඩිම්බේ නිදහස් කරනකොට එම ඩිම්බය වටා ඩිම්බේ කවචයකින් ආවරණය වන අතර ඒත් එක්කම ඒක වටා සියුම් අභ්‍යන්තර ආවරණයකුත් අපිට දක්නට ලැබෙනවා. කවචය චූර්ණීභූත ඒ කියන්නේ කැල්සියම් වලින් හැදෙන. ඉතින් එකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ ජල හානිය. ඒ කියන්නේ ජල හානි වීම අඩු කර වියලීමෙන් වළක්වා ගැනීම සහ ඩිම්බයට ආරක්ෂාව සැපේ. ඒත් එක්කම සමහර ජීවීන් කියන ප්‍රධාන වශයෙන්ම මැමේලියාවන් දරු සංසේචනයේ සිට දරු උපත තෙක්. ඒ කියන්නේ සංසේචනයේ සිට අදාළ දුහිතෘ ජීවය නැත්නම් ජනිතය මෙලොවට බිහිවන තෙක්ම එම කලණය එම
වර්ධනය වෙන කලල එහෙම නැත්නම් විකසනය වෙන ජීවයා තමන්ගේ ඉස්තිකයෙන් මාරු තුල කියන්නේ ප්‍රධාන වශයෙන් ඉස්තිකයන් මෙමෙලියා. අපි ඒ තියෙන කාලය ගැප් කාලය විදිහට අඳුනන එක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට අපි කතා කරමු ලිංගික සහ අලිංගික ප්‍රජනනයේ තියෙන වැදගත්කම. ඒ ලෙවල් පේපර් එක ඇතුලේ මේ වගේ ප්‍රශ්නයක් අහන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. මොකද මේක අපිට ගොඩක් දැන් එකතු කරලා ලොකු රචනා ප්‍රශ්නයක් හදන්න පුළුවන්. රචනා ප්‍රශ්නයක් කියලා විදිහට දෙන්න පුළුවන්. රචනා ප්‍රශ්නයක්ම ඕනනම් මේකෙන් දෙන්න පුළුවන්. මොකද මේ ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය දෙකම සම්බන්ධ කරලා අපිට හොඳ ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. ඒ නිසා මම හිතන විදිහට අපිට අලිංගික ප්‍රජනනය සහ ප්‍රජනනය කියන හැඳින්වීම ප්‍රජනනය පාඩමේ හැඳින්වීම යටතේ අපිට ඉතාම වැදගත්ම කෑල්ලක් තමයි අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනයේ වැදගත්කම කියන එක. අපි මුලින්ම අලිංගික ප්‍රජනනය ගැන කතා කරමු. කලින් කිව්වා වගේම අලිංගික ප්‍රජනනය අපිට තියෙන ප්‍රධානම වැදගත්ම දේ තමයි මාතෘ ජීවියාට ප්‍රවේණිකව සරසම දුහිතෘ ජීවි නැති. ඒ වගේම දුහිතෘ ජීවිනුත් ප්‍රවේණිකව සරසම ඉතා කෙටි කාලයක් තුල විශාල ජනිත සංඛ්‍යාවක් ඇති වෙනවා. ඒත් එක්කම ඊට අමතරව ශක්තිය වැයවීම අඩු එක් ජීවියක ප්‍රමාණවත් වේ. ඒව තමයි මූලික වැදගත්කම්. ඊට අමතරව තියෙන තවත් ප්‍රධාන වැදගත්කම් ඕක ඇසුරෙන් අපිට ගන්න පුළුවන්. අපි දන්නවා ස්වභාවික වර්ණවාදය ගැන. වර්ණවාදය මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි පරම්පරාවක් පැවතීගෙන යන ආකාරය පිළිබඳව ජීව විද්‍යාව විෂය නිර්දේශයේ සමහර තැන්වල අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක බලද්දී සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිතන්න අපි පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා තියෙනවා. අපි අලිංගික ප්‍රජනනය කරන ජීවීන් කියලා හිතන්න. අපි අපේ පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා තියෙන පරිසරයේ ස්ථායි පරිසරයක තියෙනවා. එතකොට අපේ පස්සේ හැදෙන දුහිතෘ ජීවීන් ඒ විදිහටම අපේ ලක්ෂණම දරනවා. ඒ කියන්නේ අදාළ අලිංගික ප්‍රජනනය කරන ජීවියාගේ ලක්ෂණ ඒ විදිහටම අර ජීවියක් දරනවා. ඒ කියන්නේ අර ජීවියා හොඳින්ම මාතෘ ජීවියා හොඳින්ම පරිසරයට දැන් අනුවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒ අනුවර්තන ඒ විදිහටම එයාගේ දුහිතෘ ජීවියටත් එනවා. ඊට පස්සේ ඒ පරිසරය තුල ඒ ජීවිය තවත් හොඳින් අනුවර්තනය වෙනවා. ඒ අනුවර්තන ඒ විදිහට තියාගෙන ඒ පරිසරයට අනුවර්තනය වෙනවා. ඒ අනුව යම්කිසි පරිසරයක යම්කිසි අලිංගික ප්‍රජනනය කරන ජීවීන් එම් පරිසරයට හිතකර ලක්ෂණ දරනවා නම් එම පරිසරය තුල ඔවුන්ගේ ව්‍යාප්තිය වේගෙන් කරගන්න. ඒ කියන්නේ එයාලගේ ව්‍යාප්තිය වේගෙන් කරගන්න සහ ගහණය ඉතාමත් වේගෙන් වැඩි කරගන්න අලිංගික ප්‍රජනනය ඉතාමත් වැදගත් වෙනවා. ඒත් එක්ක මේකේ තව වාසියක් තියෙනවා. යම්කිසි අවස්ථාවකදී අපි දන්නවා DNA සම්ප්‍රතිවර්ධ වීම ඒ වගේ දේවල් වලදී අලිංගික ප්‍රජනනය සිදු කරන උනා DNA සම්ප්‍රතිවර්ධ වීම සහ ශාරීරික සමහර ක්‍රියාවන් වලදී අපේ සමහර DNA වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒව හඳුනනවා විකෘති විදියට. ඒක අපි කතා කරනවා ප්‍රවේණ විද්‍යාව සහ ඒ ආශ්‍රිත පාඩම් වලදී. ඉතින් ඒ වගේ විකෘතියක් යම්කිසි හේකින් යම්කිසි අලිංගික ප්‍රජනනය කරන මාතෘ ජීවියෙකුට යම්කිසි ආකාරයක විකෘතියක් ඇති වෙනවා. ඉතින් ඒ විකෘතිය පරිසරයට අහිතකර ලෙස බලපාන. ඒ කියන්නේ ඒ විකෘතිය මගින් එම ජීවියා පරිසරයට නොසුසු ජීවියෙක් බවට දැන් පත් කරලා තියෙනවා. අනුවර්තනය වෙන්න බෑ. ඒකෙන් ඇතිච්ච ලක්ෂණය මගින් එම පරිසරයට එම ජීවියා නොසුසු කරලා තියෙනවා. කියන්නේ අනුචිත ජීවියෙක්, උචිත ජීවියෙක් නෙමෙයි. ඉතින් ඒ ජීවියා ප්‍රජනනය කරද්දී ඒ ප්‍රජනනය කරද්දී අලිංගික ප්‍රජනනය ඔවුන්ගේ ඒ ලක්ෂණ ඒ විදිහටම ඔවුන්ගේ ජනිත පරම්පරාවටත් යනවා. ඒ විදිහට ඒ ජනිතයන්ගෙන් ඊළඟ ඔවුන්ගේ පරම්පරාවට ඒ ලක්ෂණ ඒ විදිහටම යනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී අදාළ ජනිතයන් විශාල සංඛ්‍යාවක් ඇති වෙනවා. ඒත් එක්කම ඒක ඔවුන් පරිසරයට උචිත ජීවීන් නෙමෙයි අනුචිත ජීවීන්. යම්කිසි අවස්ථාවකදී ඔවුන් පරිසරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී විශේෂයක පැවැත්ම උදෙසා අලිංගික ප්‍රජනනය ඉතාමත් හානිකර ලෙස බලපාන අවස්ථාවක් තමයි ඒක. ඒත් එක්කම සමහර වෙලාවට මේක මාරාන්තික විදිහට බලපාන්න පුළුවන්. සමහර විට විශේෂයෙන් නෂ්ට වීම හැකියාවකුත් සමහර විට තියෙන්න පුළුවන්. මොකද ඒ ලක්ෂණය දිගින් දිගටම යද්දී එම ජීවීන් පරිසරයේ පැවතීමේ හැකියාව ගොඩක් අඩු වෙනවා. ඒ නිසා අලිංගික ප්‍රජනනයේ ප්‍රධානම අවාසියක් තමයි ඒක. ඒත් එක්ක ප්‍රවේණික ප්‍රභේද නැති වෙන්නේ වර්ණය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා යන පරිසරය තුල නව ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පරිසරය තුල තියෙන ලක්ෂණ ටික විතරයි ඕන් තුල තියෙන්නේ. විකෘතියක් ඇති වුණොත් විතරයි ඕන්ගේ ලක්ෂණ වෙනස් වෙන්නේ. ඒ නිසා මේ වගේ තත්ත්වයක් උනේ අලිංගික ප්‍රජනනය ඉතාමත් අවාසිදායක වෙනවා. ඒ වගේම වාසිදායක තත්ත්වයක් තියෙනවා. අලිංගික ප්‍රජනනය වගේම ලිංගික ප්‍රජනනයේ ප්‍රධාන වාසි කිහිපයක් තියෙනවා. ඒ වාසි අතුරෙන් වඩාත් ඒ වගේ සලකා බැලීමේදී අපිට දකින්න ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ සහ ප්‍රධාන වශයෙන්ම වාසිදායක වෙන්නේ ලිංගික ප්‍රජනනය කියන එක. අපි රිසෝස් බුක් එකේ තියෙන දේ ගැන පොඩ්ඩක් බලමු. අලිංගික ප්‍රජනනය මෙන්නෝ ලිංගික ප්‍රජනනයේදී ජනකයන් නිදාගැනීම ප්‍රවේණික ද්‍රව්‍ය එක් කාණ්ඩ ජනිතයෙකු විස්තරයි. එතනින් අපිට කියන්නේ මාතෘ ජීවියෙක් වගේ පීතෘ ජීවියෙක් කියන දෙදෙනෙක්ම මේ සංසේචන ක්‍රියාවලියට සහභාගී වෙනවා. ඒකට මේ දෙන්නගෙන් මෙන්න එකිනෙකට වෙනස් ප්‍රවේණි දර්ශ දෙකක්. ඒකට ඒක එකිනෙකට වෙනස් ප්‍රවේණි දර්ශ දෙක එකතු වෙලා
එකිනෙකට ප්‍රවේණී ලක්ෂණ සහ එකිනෙකට වෙනස් ප්‍රවේණී දර්ශන ප්‍රවේණී ද්‍රව්‍ය ඒ ප්‍රවේණී ද්‍රව්‍ය දෙක එකතු වෙලා අන්තිමට හැදෙන්නේ යම්කිසි ජාන ලක්ෂණයක් යම්කිසි ජාන සංයුතියක් හිමි එම ජාන සංයුතිය ඔහුට අනන්‍ය වූ ජීවි. ඒ කියන්නේ පියාගේ මෙන්ම මවගෙන් දෙන ප්‍රවේණී ද්‍රව්‍ය දෙකම එකතු වෙලා අවසානයේදී අනන්‍ය ජාන සංයුතියක් සහිත ජීවියෙක් බිහි වෙනවා. එතකොට මේ ජීවියාගේ අදාළ ජන්මාංශය එතකොට මේ ජීවියා තුළ ගත්තොත් ජීවියාගේ මවටත් මවගේ ප්‍රවේණ ලක්ෂණ පියාගේ ප්‍රවේණ ලක්ෂණක් තියෙනවා. ඒත් එක්කම ඌනන විභාජනයේදී තමයි ඌනන විභාජනයේ සිදු වෙලා තමයි මේ ජන්මාණු හැදෙන්නේ. ජන්මාණු හැදෙද්දී ඌනන විභාජනයේ සිදුවීමේදී ස්වාධීන සංඝර්ෂණ අවතරණය වගේ ක්‍රියාවලිය නිසා නව ප්‍රවේණී දර්ශන හැදෙන්න පුළුවන්. නව ජාන දර්ශන හැදෙනවා. එතකොට මේ ජාන දර්ශන ගත්තොත් මේ ජාන දර්ශන වලින් ඇතිවන ප්‍රවේණී ලක්ෂණ පරිසරයට හිතකර වෙන්න පුළුවන්. ඒත් එක්කම පරිසරයට අහිතකර වෙන්න පුළුවන්. ඒ ස්වභාවික වර්ණය කියන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පදනම් වෙන්නේ මේ මත. පරිසරයට උචිත ලක්ෂණ සහ අනුචිත ලක්ෂණ සහිත ජීවීන් තමයි වර්ණවාදය ඩාවින් ඉදිරිපත් කරපු වර්ණවාදයේ රඳා පවතින ඒ මත. එතකොට මේ විදිහට උචිත ලක්ෂණ සහ අනුචිත ලක්ෂණ කියන ප්‍රධාන වශයෙන් දක්වන්නේ ලිංගික ප්‍රජනනය. ඒත් එක්කම තව අපිට කියනවා මෙලෙස අනන්‍ය ජාන සංයෝජන බිහිවීමකින් වෙනස් වෙන පරිසරයට ඔරොත්තු දෙන විශේෂ බිහිවීම සහ ප්‍රජනකව සාර්ථක විශේෂ බිහිවීමට දායක වේ. එතකොට මෙතන වෙන්නේ දැන් අලිංගික ප්‍රජනන මට කතා කරන්න බැරි වුණා. අලිංගික ප්‍රජනනය ගත්තොත් ස්ථායී පරිසර පද්ධතියක ජීවීන්ට ඉතාමත් වාසිදායකයි. නමුත් අස්ථායී කියන්නේ සැරින්සරේ වෙනස් වෙන පරිසර පද්ධතියක් නම් ඒ පරිසර පද්ධතිය අදාළ යම් අවස්ථාවකදී තියෙන පරිසර තත්ත්වයට අදාළ ජීවීන්ට මුහුණ දෙන්න බැරි නම් ඒ ජීවීන් වද වෙලා යනවා. එතකොට කියන්නේ මුල් පැවතු ජීවීන් එම පරිසර තත්ත්වයේ තිබ්බ වෙනත් ලක්ෂණයකට හොඳින් අනුවර්තනය වෙලා තිබ්බේ. ඒ ලක්ෂණම දිගින් දිගටම අලිංගික ප්‍රජනනය ඔස්සේ යනකොට යම් කිසි අවස්ථාවකදී වෙනස් පරිසර තත්ත්වයක් ඇති වුණොත් ඒකට මුහුණ දෙන්න බෑ. නමුත් ලිංගික ප්‍රජනනයේදී වෙනස් ප්‍රවේණී දර්ශය ඇති වෙනකොට වෙනස් පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙන විශේෂ බිහිවීමේ හැකියාව මෙතන තියෙනවා. එතකොට සාමාන්‍ය අලිංගික ප්‍රජනනයේදී නම් ඇතිවන යම් කිසි අහිතකර පරිසර තත්ත්වයක් ඇති වුණොත් එම පරිසර තත්ත්වයට එම ජීවීන් අනුවර්තනය වී නැත්නම් මුළු ජීව පරම්පරාවම විනාශ වෙන්න පුළුවන්. නමුත් ලිංගික ප්‍රජනනයේදී තියෙන වාසිදායක වන්නේ උචිත ලක්ෂණ සහිත වෙනම අනුචිත ලක්ෂණ සහිත ජීවීන් දෙපාර්ගයේම ඇති වෙනවා. එතකොට ඒ පරිසර තත්ත්වයට මුහුණ දීමට උචිත ලක්ෂණ දරන ජීවීන් එම ජීවීන් පරිසරයේ ජීවත් වෙනවා. අනුචිත ලක්ෂණ දරන ජීවීන් පරිසරයෙන් ඉවත් වෙනවා. ඉතින් ලිංගික ප්‍රජනනයේ ප්‍රධාන වාස්තු තමයි ප්‍රවේණී දර්ශනයේ ස්වභාවික වර්ණය සිදුවන ස්වභාවික වර්ණය ඊටම සාර්ථකව ඔවුන්ගේ පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම තව දෙයක් තමයි ලිංගික ප්‍රජනනයේදී ජාන මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. මේ ජාන මිශ්‍ර වීමත් සමග යම්කිසි අවස්ථාවකදී අදාළ ජීවීන්ගේ අහිතකර ජාන තියෙනවා. පරිසරයට උසුසු අහිතකර ජාන තියෙනවා නම් මේ ජාන අයින් වෙලා රුච් ජාන හැදෙනවා. එතකොට ඒක මගින් ඔවුන්ගේ ජීවත් වීමේ හැකියාව සහ ඔවුන්ගේ පරිසරයේ පැවතීමේ හැකියාව තවදුරටත් වර්ධනය වෙනවා. ප්‍රජනනය පිළිබඳව මූලික හැඳින්වීම දැන් අවසන්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳව. මොකද ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට සාපේක්ෂව පුරුෂ ප්‍රජනක පද්ධතියේ තියෙන ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය සරලයි අඳුරගන්න පහසුයි. ඒත් එක්කම 2017 අවුරුද්දේ අන්තිමට පුරුෂ ප්‍රජනක පද්ධතියේ ආශ්‍රයෙන් ප්‍රශ්නයක් එනවා. සාමාන්‍යයෙන් ඔයාලට කියන්න ඕන දෙයක් තමයි A level paper එක ඇතුලේ අනිවාර්යෙන් පද්ධති ආශ්‍රිතව ප්‍රශ්නයක් එනවා. පද්ධති ආශ්‍රිත වෙන ප්‍රශ්න වලින් දැනට අවුරුදු ගාණක්ම වැඩිම ප්‍රතිශතයක් ඇවිල්ලා තියෙන ප්‍රජනනයේ පාඩම ආශ්‍රිතව පුරුෂ ප්‍රජනක පද්ධතිය හෝ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියෙන් තමයි ගොඩක්ම ප්‍රශ්න අහලා තියෙන්නේ. දැනට ඇවිල්ලා තියෙන විදිහට. ඒ නිසා මේ පාඩම ගොඩක් වැදගත්. ඒ නිසා ප්‍රජනනය කියන මූලික අර්ථ දැක්වීම ටික ප්‍රජනනයේදී අපිට හම්බෙච්ච මූලික අර්ථ දැක්වීම මේ ඉස්සරහට වැදගත් වෙනවා. මොකද ඒ අර්ථ දැක්වීම වල භාවිතයන් තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. ඒ අර්ථ දැක්වීම ජන්මාණු හැදෙන්නේ කොහොමද? යුක්තාණුවක් හැදෙන්නේ කොහොමද? ද්විලිංග ජීවීන් එකලිංග ජීවීන් කවුද? අභ්‍යන්තර සංසේචනය වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් තමයි ඉස්සරහට කතා කරන්න යන්නේ. සංසේචනය ඒවා පිළිබඳව අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සමගයි ඉගෙන ගන්න. දැන් අපි කතා කරන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳව. පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය. පුරුෂ ප්‍රජනක පද්ධතිය ගත්තොත් පුරුෂ ප්‍රජනක පද්ධතියේ අභ්‍යන්තර අවයව ප්‍රධාන අභ්‍යන්තර අවයව සහ ප්‍රධාන බාහිර අවයව වලට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ප්‍රධාන අභ්‍යන්තර අවයව 4යි. පුරුෂන අපිරුෂන අතිරේක ග්‍රන්ථි සහ ශුක්‍රනාලය. එහෙම නැත්නම් ප්‍රනාල. ශුක්‍රනාලය නෙමෙයි ප්‍රනාල. මොකද ශුක්‍රනාලය විතරක් නෙමෙයි මේක තියෙන ප්‍රනාල. ශුක්‍රනාලය විසාචක ප්‍රනාල වගේ නාල ප්‍රනාල ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රධාන සංරචන හතරකින් අපි කතා කරන්න පුළුවන්. පුරුෂන අපිරුෂන අතිරේක ග්‍රන්ථි සහ ප්‍රනාල. එතකොට මේ කාර්යයන් සරලව කතා කළොත්
වෘෂණ වලින් කරන ප්‍රධානම කාර්යය තමයි ශුක්‍රාණු නිපදවීම සහ පුරුෂ ප්‍රජනක හෝමෝන වෙන ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම. අපි වෘෂණ ගත්තොත් අපි වෘෂණ මගින් తాවකාලිකව ශුක්‍රාණු කබඩා කරලා තියා ගන්නවා. ඊට පස්සේ අතිරේක ග්‍රන්ථි ගත්තොත් අතිරේක ග්‍රන්ථි මගින් ශුක්‍ර තරණය නිපදවීමට අවශ්‍ය ශ්‍රාවය නිපදවනවා. ඊට පස්සේ ප්‍රනාල ගත්තොත් ශුක්‍ර තරණය සහ ශුක්‍රාණු පරිවහනය කිරීමට දායක වෙනවා. ප්‍රධානම අවයව අභ්‍යන්තර අවයව හතරේ කාරණා ඊටම සංක්ෂිප්තව කිව්වොත් ඒ විදිහට කියන්න වෙන්නේ. ඒතකොට අපි ගත්තොත් අභ්‍යන්තර අවයව හතරයි ඒත් එක්කම ප්‍රධාන බාහිර අවයව වෙන්නේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණය. වෘෂණ කෝෂ මගින් වෘෂණ අවලම්බිතව තියා ගන්නවා. ශිෂ්ණය මගින් සංසර්ගයේදී ශුක්‍රාණු නිදහස් කිරීමට සහ පුත්‍රාභාව කිරීමට පිටුදව් වෙනවා. හරි. අපි ඊළඟට කතා කරමු ඒ අවයව ගැන පොඩ්ඩක් සවිස්තරාත්මකව කතා කරමු. වෘෂණ කෝෂ. වෘෂණ කෝෂ ගැන හැදෙනුවත් වෘෂණ කෝෂ වලට අර්ථ දැක්වීමක් දීලා තියෙන්නේ දේහ බිත්තියේ නැමුමකින් සෑදුණු මල්ලක්කාකාර ව්‍යුහයක්. කියන්නේ දේහ බිත්තියේ නැමිලා හැදිච්ච මල්ලක්කාකාර ව්‍යුහයක්. මේක හැදිලා තියෙන්නේ සමෙන් ඝනකම් තුනී ආවරණයක් තියෙන. ඒකට වෘෂණ කෝෂ කුටීර දෙකකට බෙදලා තියෙනවා. ඒ එක් කුටීරය තුළ එක් වෘෂණය බැගින් තියෙන වෘෂණ කෝෂය එක කුටීරයක තියෙන කොටස් ගත්තොත් වෘෂණය සහ ශුක්‍ර රාජ්‍යයේ කොටසක් වේ. ශුක්‍ර රාජ්‍යය කියලා හඳුන්වන මෙතන ශුක්‍ර නාලය. එතකොට මේ තුන තමයි ප්‍රධානම කොටස් තුන. ඒත් එක්කම වෘෂණ කෝෂ තුල වෘෂණ අවලම්බිතව තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රධානම කරුණු වෘෂණ කෝෂ සම්බන්ධව අපිට කතා කරන්න තියෙන තම සුළු කොටසයි. ඒ ටික තමයි මම දැන් කතා කරන්නේ. ඊළඟට අපි කතා කරමු වෘෂණ පිළිබඳව. පුරුෂ ප්‍රජනක පද්ධතියේ තම වැදගත්ම අවයව තමයි වෘෂණ කියලා හඳුන්වන්නේ. වෘෂණ ගත්තොත් යුගලමයයි ඕවලාකාරයි. වෘෂණ යුගලක් තියෙන ඕවලාකාරයි. වෘෂණ කෝෂ තුළ තියෙන කුටීර දෙකක එක් කුටීර දෙකක් තියෙනවා. මේ කුටීර දෙකේ එක් කුටීරයේ වෙන වෙනම වෘෂණ තැන්පත් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දේහේ ගොඩක් අවයව තියෙන දේහ බිත්තිය ඇතුළේ. හැබැයි ඇයි වෘෂණ දේහ බිත්තිය තුළ තියෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ හැමෝටම එන්න ඕනේ හරිනම්. ප්‍රධානම හේතුව තමයි වෘෂණ තුළ තමයි ශුක්‍රාණු හදන්නේ. ශුක්‍රාණු නිපදවීම සඳහා අපේ දේහ උෂ්ණත්වයට සාපේක්ෂව සෙල්සියස් 2කින් පමණ අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒතකොට යම් කිසි හේකින් අපේ වෘෂණ දේහ කුහරය තුළ තිබ්බනම් දේහ කුහරය තුළ තියෙන උෂ්ණත්වය අපේ දේහ උෂ්ණත්වයට සමානයි. ඒක සමස්තික ක්‍රියාවකින් දේහ උෂ්ණත්වය යාමනය කරන සෙල්සියස් අංශක 34 අචානක් එකට. එතකොට සෙල්සියස් අංශක 34 වලට දේහ උෂ්ණත්වයට සාපේක්ෂව අඩු වගයක නම් ශුක්‍රාණු නිපදවීම සිද්ධ වෙන්නේ. ශුක්‍රාණු නිපදවීමේ ප්‍රශස්ත උෂ්ණත්වය ඒක නම් බැරි වෙලාවත් දේහය ඇතුළේ උෂ්ණ තිබ්බොත් ආරක්ෂාව කෙසේ වෙතත් වෘෂණවල ප්‍රධානම කාර්ය හරියාකාරයෙන් ඉටු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වෘෂණ කෝෂ තුළ අවලම්බිතව තියෙන. දේහයෙන් පිටත වෘෂණ කෝෂ තුළ අවලම්බිතව තියෙන සෙල්සියස් 2කට වඩා උෂ්ණ තියෙනවා. ඒක තියෙනවා. මේ එසස් බුක් එකේ තියෙන්නේ මේවා වෘෂණ කෝෂ තුළ පවතින අතර ඉන් දේහ උෂ්ණත්වයේ පවතිනවට වඩා සෙල්සියස් 2කින් පමණ අඩු උෂ්ණත්වයක් තියාගෙන ඉන්නේ. ඒත් එක්කම තව කියන්න ඕනේ මේ අඩු උෂ්ණත්වයේ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ වෘෂණ කෝෂ තුළ දේහ කුහරයෙන් දේහ බිත්තියෙන් පිටතව පැවතින වෘෂණ කෝෂ තුනී ආවරණයකින් ආවරණය තිබීම. ඒක සම්පත් පොතේ පැහැදිලිව අපිට දක්වලා තියෙනවා. වෘෂණ අඩු උෂ්ණත්වයේ පවත්වා ගැනීමට ඒවා ශරීරයෙන් පිටත පිහිටීම සහ වෘෂණ කෝෂ තුනී ආවරණයකින් වැසී තිබීම වැදගත් වේ. ඒක ඔයාලා දැනගන්න ඕනේ මේ වගේ දැන් අනිවාර්යෙන් ඒ ලෙවල් පේපර් එකේ අහන්න පුළුවන්. මොකද කෙලිම පොයින්ට් එකක් දීලා තියෙනවා හේතුවත් එක්කම. ඒතකොට මේවා කෙලිම ප්‍රශ්න කළා දැම්මට පස්සේ ඔයාලගේ සම්පත් පොත සම්පූර්ණයෙන්ම පාවිච්චි කරලා තියෙනවා නම් මේ ප්‍රශ්න වලට ඉතාල ලේසියෙන්ම උත්තර ගන්න පුළුවන්. ඔයාලා 2019 අවුරුද්දේ පැරණි විෂය නිර්දේශයේ මම පැරණි විෂය නිර්දේශය කරපු කෙනෙක් විදිහට මම කියන්නේ පැරණි විෂය නිර්දේශය ගත්තොත් පැරණි විෂය නිර්දේශයේ ගොඩක් දේවල් අපිට ලැබිලා තියෙන්නේ අපේ තිබ්බ ගුරු මාර්ගෝපදේශන සංග්‍රහයට පාවිච්චි කරේ ගුරු මාර්ගෝපදේශන සංග්‍රහය ඇසුරේ. ඒ ඇසුරේ තිබ්බ කරුණු වලින් තමයි ගොඩාක්ම අපේ මාර්කින් ස්කීම් එක හැදිලා තිබ්බේ. ඉතින් ඒ නිසා ඔයාලට සම්පත් පොතක් කියලා දීලා තියෙනවා. සම්පත් පොත සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න මේකේ තියෙන හැම වචනයක්ම අඩුම පාර පස්සරයක්වත් කියවන්න. සම්පත් පොත නිකන් ඉන්න ගමන් හරි කියවන්න. මොකද සම්පත් පොතෙන් ඔයාලට ලොකු දැනුමක් හම්බෙනවා. මේ දැනුම අනිවාර්යයෙන්ම ඒ ලෙවල් පේපර් එකේ 80%ක්ම කවර් කරන්න වලට වැදගත් වෙනවා. හරි දැන් අපි මාතෘකාවට එමු. එතකොට වෘෂණ ගැන කතා කරොත් දරුපතේදී වෘෂණ විකසනය ගැන අපිට චුට්ටක් කියන පොඩි කතා කරන්න තියෙන්නේ. දරුපත ගැන අපි ඉස්සරහට කතා කරනවා. දරුපතේදී අපේ ගැර්භණී කාලය කාන්තාවගේ ගර්භණී ස්ත්‍රීගේ ගර්භණී කාලය මාස 3කට වෙන් කරලා තියෙනවා ත්‍රිමාසික යනකොට. ඒකට මාස සති 40 මාස 3 කොටස් 3කට වෙන් කරලා තියෙනවා. එතකොට අන්තිම ත්‍රිමාසිකයේ තුලදී තමයි වෘෂණ කෝෂ තුලට යන්නේ. මොකද වෘෂණ විකසනය වෙන්නේ උදර කුහරය තුල. උදර කුහරය තුල විකසනය වෙච්ච වෘෂණ
දාරූපතට වහාම කලින් කියන්නේ දාරූපතට කලින් උෂ්ණ කෝෂ තුලට අවලම්බනය වෙනවා. උෂ්ණ කෝෂ තුලට පාත්‍තිමක් සිද්ධ වෙනවා. දරුවෝ උපදින අවස්ථාවේදී උෂ්ණ කෝෂ තුල උෂ්ණ පවතිනවා. ඊට පස්සේ උෂ්ණ වල ව්‍යුහය ගත්තා. උෂ්ණ කණ්ඩිකා කීපයකින් හැදිලා තියෙනවා. ඒතකොට මේ එක් කණ්ඩිකාවක් අතිශයින් දඟල ගැසුණු ඒ කියන්නේ සංවලිත වූ පුඩු ආකාර ශුක්‍රදර නාලිකා වලින් හැදිලා තියෙනවා. ශුක්‍රදර නාලිකා කියන නාලිකා විශේෂය. එතකොට මේ ශුක්‍රදර නාලිකාව ගත්තොත් ශුක්‍රදර නාලිකාවක හරස්කඩක් ගත්තොත් ශුක්‍රදර නාලිකාවක තියෙන්නේ විවිධ විකසන අවස්ථාවක ශුක්‍රාණුජනනයේ විවිධ විකසන අවස්ථාවල පවතින සෛල. මෙම සෛල ආවරණය කරමින් සර්ටෝලි සෛලය සඳහන් විශේෂිත ආධාරක සෛල විශේෂයක් තියෙනවා. මේවා ශුක්‍රදර නාලිකාවල බිත්ති වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට අපි ගත්තොත් අපිට උදාහරණයක් විදිහට ගන්න වෙන්නේ උදාහරණයක් ගත්තොත් ඔයාලා පොඩ්ඩක් හිතන්න බිත්තියෙන් ඇතිවෙච්ච විශාල සෛල මේ සෛල ශුක්‍රදර නාලිකාවේ කුහරයේ දෙසට නැරලා තියෙනවා. එතකොට මේව වටේට අපේ විවිධ විකසන අවස්ථාවල පවතින සෛල දක්වලා ලැබෙන විවිධ ශුක්‍රාණුජනනයේ විවිධ විකසන අවස්ථාවල තියෙන සෛල තියෙනවා. මේ විකසන අවස්ථාවල සෛල කියන එක ගැන ඔයාලට ඉස්සරහට මම කතා කරනවා ශුක්‍රාණුජනනයේ යටතේ. එතකොට මේ සර්ටෝලි සෛල වල තියෙන වැදගත්කම ගත්තොත් සර්ටෝලි සෛල සාමාන්‍යයෙන් විශාල සෛල දර්ශයක් ශුක්‍රාණු කියන්නේ අපේ ශුක්‍රදර නාලිකාව තුළ තියෙන සෛල වලට සාපේක්ෂ විශාල සෛල දර්ශයක් මේ බිත්තියට සම්බන්ධ තියෙන ශුක්‍රදර නාලිකාවල. එතකොට මේකෙන් ඉන්හිබින් කියලා හෝමෝන ශ්‍රාවය කරනවා. මේ හෝමෝන ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉන්හිබින් හෝමෝන ශ්‍රාවය කරනවා. එතකොට ඊට අමතරව මේකේ කරන ප්‍රධානම කාර්යය තමයි ශුක්‍රාණුජනනයේ විවිධ විකසන අවස්ථාවල තියෙන සෛල. ඒවා අපි විවිධ නම් වලින් හඳුන්වනවා. සෛල වර්ග සෛල දර්ශ කිහිපයක් තියෙනවා. මෙම සෛල වලට සබවීම වල පෘෂ්ඨය සැපීම සහ ඒවට පෝෂණය සැපීම තමයි සර්ටෝලි සෛල වලින් කරන ප්‍රධානම කාර්යය. එතකොට තව අපිට කතා කරොත් ශුක්‍රදර නාලිකා ආශ්‍රිතව වෘෂණයක ශුක්‍රදර නාලිකා තුරන් මේ ශුක්‍රදර නාලිකා පට කරමින් සම්බන්ධක පටකයක් තියෙනවා. ඉතින් සම්බන්ධක පටක ගැන කතා කරොත් සම්බන්ධක පටක වලින් ගොඩක් කරන්නේ සාමාන්‍යයෙන් පූරක කෘත්‍යනේ. ඉතින් මේ පූරක කෘත්‍ය මේ සම්බන්ධක පටක වලින් ඉෂ්ට කරන ශුක්‍රදර නාලිකා අතර. ඒතකොට මේ සම්බන්ධක පටකේ ලේඩික් සෛල ලෙස හඳුන්වන විශේෂ සෛල රාශියක් තියෙනවා. මේ ලේඩික් සෛල වලින් කරන්නේ ශුක්‍රාණු ජනනය ඇති කිරීමට දායක වන ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ පුරුෂ ප්‍රජනක හෝමෝන එක ශුක්‍රාණු ජනනය සඳහා ඍජු දායකත්වයක් සපයනවා. ටෙස්ටොස්ටෙරෝන් සහ අනිකුත් ඇන්ඩ්‍රොජන් වර්ග ලේඩික් සෛල මගින් ශ්‍රාවය කරනවා. මම මේ කියන්නේ ඔයාලට සම්පත් පොතේ තියෙන දේ. වැඩිවියට පැමිණීමෙන් පසුව. එතකොට මේ අපි කියන ලේඩික් සෛල ඒවා අපි අන්තරාය සෛල විදිහට කියනවා. ලේඩික් සෛල ක්‍රියාත්මක වෙන්නේ එයා යම්කිසි ඒ ළමයා කියන්නේ පිරිමි ළමයා එයා වැඩිවියට පැමිණෙනායින් පසුව කියන්නේ යෞවනෝදය අපි හඳුන්වන්නේ සාමාන්‍ය යෞවනෝදය කියලා. යෞවනෝදයට එළඹුණාට පස්සේ තමයි මේ සෛල ක්‍රියාත්මක වෙන්නේ ශුක්‍රාණු ජනනය ආරම්භ කිරීම සඳහා. කියන්නේ ශුක්‍රාණු ජනනය සිදු වෙන්නේ යෞවනෝදයේදී පරිණත ශුක්‍රාණු හැදෙන්නේ යෞවනෝදයෙන් පසුව. ඉතින් ඒ සඳහා අවශ්‍ය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ශ්‍රාවය වෙන ලේඩික් සෛල ලේඩික් සෛල ක්‍රියාත්මක වෙන්නේ යෞවනෝදයේදී. සමහර අවස්ථාවල ඒ ලෙවල් පේපර් එක ඇතුළේ MCQ අහනවා මේ සමහර ටෝලට MCQ එකක් අහන්න පුළුවන්. ලේඩික් සෛල යෞවනෝදයට පෙර පැවතිය හැකි. එහෙම නැත්නම් යෞවනෝදයට පෙර ක්‍රියාත්මක විය හැකි කියලා. අපිට කියන්නේ මොකද ගොඩක්ම ටෙස්ටොස්ටෙරෝන් සහ අනිකුත් ඇන්ඩ්‍රොජන් ශ්‍රාවය කරන්නේ. ඒත් එක්කම අපිට කතා කරන්න තියෙන ශුක්‍රදර නාලිකා අතර පිහිටන සම්බන්ධක පටකයේ තියෙන තවත් විශේෂ සෛල දර්ශනයක් කියන්නේ. ඒව තමයි ලේඩික් සෛල එහෙම නැත්නම් අන්තරාල සෛල කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේ අන්තරාල සෛල ගත්තොත් මේ වයින් ටෙස්ටොස්ටෙරෝන් සහ අනිකුත් ඇන්ඩ්‍රොජන් වර්ග ශ්‍රාවය කරනවා. ඒ ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ ශුක්‍රාණු ජනනය සඳහා වැදගත් වෙනවා. ඒත් එක්කම පුරුෂ ප්‍රජනක හෝමෝන. එතකොට ශුක්‍රදර නාලිකා ගත්තොත් මේ ශුක්‍රදර නාලිකා වල ප්‍රධානම කාර්යය තමයි ඇත්තටම කිව්වොත් වෘෂණ තුළ තමයි ශුක්‍රාණු හදන්නේ. වෘෂණය තුළ ශුක්‍රාණු ඉපදෙන්නේ ශුක්‍රදර නාලිකා තුළ. අවසානයේදී මේ ශුක්‍රදර නාලිකා සියල්ල එකතු වෙලා වෘෂණය කෙලවරදී තනි නාලිකාවක් හදනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අපි වෘෂණය ගැන. අපේ වෘෂණ කියන්නේ වෘෂණයට ඉහළින් පවතින වෘෂණයට වහාම ඉහළින් පවතින ව්‍යුහයක්. එතකොට මේක සම්බන්ධ වෙන්නේ ශුක්‍රදර නාලිකාවෙන්. අපි මුලින් කතා කරා වෘෂණ අවසානයේදී ශුක්‍රදර නාලිකා එකතු වෙලා තනි නාලිකාවක් හැදෙනවා කියලා. ඒකට මේ නාලිකාව එක උඩ නැමෙමින්. ඒ කියන්නේ එක දිගට නැමෙමින් තනි ව්‍යුහයක් බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් දෙන්න අපි ළඟ තියෙන මොකක් හරි ලණුවක් හිතන්න. මේ ලණුව එකට නමලා එක තනි ව්‍යුහයක් බවට පත් කරනවා. ඒකට මීටර් සාමාන්‍යයෙන් අපිට මීටරයක් පමණ දිග ලණුවක් අපිට සෙන්ටිමීටර් 5ක වගේ තියෙන ඝනකමක් තියෙන යම්කිසි ඝන වස්තුවක් බවට පත් කරන්න පුළුවන් එකට නමලා.
ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ ශුක්‍රදර නාලිකාවේ තියෙන ශුක්‍රදර නාලික එකතු වෙලා හදන අන්තිම තනි නාල එකතු වෙලා එක පිට වෙනවා. ඒක සාමාන්‍යයෙන් මීටර් 6ක් පමණ දිගයි. මීටර් 6ක් පමණ දිගයි කියලා සඳහන් වෙන්නේ අපේ සම්පත් පොතේ. මේ මීටර් 6ක් පමණ දිග නාල එක උඩ තැන්පත් වෙලා තනි ව්‍යුහයක් හදනවා. ඒ ව්‍යුහය අපි හඳුන්වන්නේ අපරුෂණය කියලා. අපරුෂණයට අර්ථ දැක්වීමක් කියනවා. ඔයාලගේ සම්පත් පොතේක තියෙන වෘෂණවල එකතු වී ඇති ශුක්‍රදර නාලිකාවලින් සම්භවයේ සම්බන්ධ එක පොයින්ට් එකක්. වෘෂණවල එකතු වී ඇති ශුක්‍රදර නාලිකාවලින් සම්භවයේ වූ නැවත නැමුම් සාධන දිගු නාලය තදින් ඇසිරි ස්කන්ධයක් ලෙස පිළිගන ව්‍යුහයක් ලෙස අපිරුෂණය හැදෙන්නේ. අපිරුෂණය යන කුමක්ද කියලා ඔයාලා එළවල එක්සෑම් එකේ ඇහුවොත් පොයින්ට් 3කට කඩලා ඒක උත්තරේ ගන්න පුළුවන්. වෘෂණවල එකතු වී ඇති ශුක්‍රදර නාලිකාවලින් සම්භවයේ වූ එක පොයින්ට් එකක්. නැවත නැමුම් සාධන දිගු නාලය තව පොයින්ට් එකක්. තදින් ඇසිරි ස්කන්ධයක් ලෙස පිළිගන ව්‍යුහයක් ලෙස අපිරුෂණය හැඳින්විය හැකියි. එතකොට ශුක්‍රදර නාලිකාවල සිට ශුක්‍රාණු අපිරුෂණයට යොමු කරනවා. ඒ ශුක්‍රදර නාලිකාවල හැදෙන ශුක්‍රා මොකද වෘෂණය තුල හැදුනට වෘෂණය තුල හැදුනකොට ඇත්තටම හැදෙන වෘෂණය තුල තියෙන ශුක්‍රදර නාලිකාව. ශුක්‍රදර නාලිකාවල තියෙන හැදෙන ශුක්‍රාණු ටික සේරම අර තනි නාලය ඔස්සේ අපිරුෂණයට ගමන් කරනවා. කියන්නේ තනි නාලය ඔස්සේ ගමන් කරනවා. එතකොට මේ නාලය මස්කෝ මීටර් 6ක් විතර දිගයි කියලා. ඉතින් මේ නාලය දිගේ ශුක්‍රාණු ගමන් කරන්න සති 3ක වගේ කාලයක් ගමන් කරනවා. සති 3ක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් මේ සති 3 කාලය තුල ශුක්‍රාණු සක්‍රිය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. සක්‍රිය වෙනවා කියන්නේ මේ ශුක්‍රාණු පරිණත වෙලා එයාගේ සචල හැකියාව. ඒ කියන්නේ එයාගේ ශුක්‍රාණු වල පිහිනීමේ හැකියාව. සචල වීම ආරම්භන්නේ අපිරුෂණය තුල. ඉතින් විසර්ජන අවස්ථාව දක්වා යම් කිසි අවස්ථාවකදී සංසර්ග අවස්ථාවේදී විසර්ජනය සිදු කරන තෙක් මේ ශුක්‍රාණු ගබඩා කරලා තියාගන්නේ අපිරුෂණය තුල. සති අපි කියන්නේ මේ අපිරුෂණය තුල ගමන් කරන්න සති 3ක වගේ කාලයක් ගත වෙනවා. එක් ශුක්‍රාණු ශරීරයකදී වෘෂණයේ තියෙන ප්‍රධානම කාර්ය වෘෂණය කියන්නේ පොඩි සටහනකට ගියොත් වෘෂණය මේ සමාන අපිරුෂණය කියන්නේ පොඩි සටහනකට ගියොත් අපිරුෂණය කරන ප්‍රධානම කාර්යය තමයි ශුක්‍රාණු ගබඩා කිරීම. ඒත් එක්කම ප්‍රධාන කාර්යය තුන ශුක්‍රාණු පරිණත වීම සහ ශුක්‍රාණු සචල වීම අපිරුෂණය තුළ සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිරුෂණයෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ශුක්‍ර නාලයේ විසර්ජක ප්‍රණාලයේ මුත්‍ර මාර්ගය සහ ශිෂ්ණය පිළිබඳ. ඉතින් අපි ප්‍රධාන කොටස් 4ක් ගැන කතා කරා මුලින් අභ්‍යන්තර වෘෂණ ගැන කතා කරා අපිරුෂණ ගැන කතා කරා. ඊට පස්සේ ශුක්‍ර නාලයේ විසර්ජක ප්‍රණාලයේ මුත්‍ර මාර්ගය සහ ශිෂ්ණය. අපි මුලින් කතා කරා ස්ත්‍රී සමාන පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ප්‍රධාන කොටස් 4. වෘෂණ, අපිරුෂණ, අතිරේක ග්‍රන්ථි සහ ප්‍රණාල. ඉතින් අපි දැන් කතා කරන්නේ ප්‍රණාල පිළිබඳ. ප්‍රණාල ප්‍රධාන 4ක් ගැන අපේ සම්පත්තියේ සඳහන් වෙන ශුක්‍ර නාලය, විසර්ජක ප්‍රණාලය, මුත්‍ර මාර්ගය සහ ශිෂ්ණය. නාල. අතර මේවා ප්‍රණාල දෙකයි. මුත්‍ර මාර්ගය සහ ශිෂ්ණය කියන්නේ සම්පූර්ණම ප්‍රණාල නෙමෙයි ඒ දෙක වෙනස්. එතකොට ශුක්‍ර නාලය ගැන සඳහන් කළොත් ශුක්‍ර නාලය කියන්නේ පේශීය නාලය. මේ පේශීය නාලය තුළ කිසිම කංකාල පේශී හෘද පේශී දක්නට ලැබෙන්නේ නැහැ. පේශීය නාලය කියන්නේ මේකෙත් අනිවාර්යයෙන්ම අඩංගු වෙන්නේ සිනිඳු පේශී. අපිට සිනිඳු පේශී අඩංගු වෙනවා කියලා කියලා නැහැ. හැබැයි යම්කිසි අවස්ථාවකදී ඔයාලට MCQ එකක් දෙන්න පුළුවන්. ශුක්‍ර නාලයේ සිනිඳු පේශී අන්තර්ගත වේ කියලා. ඉතින් අපි හැබැයි පාඩම් කරලා තියෙන්නේ පේශී නැහැ කියලා. හැබැයි මොන පේශීද කියලා අපිට කියලා නැහැ. හැබැයි අපි මුලින්ම මේ ආශ්‍රිත අපේ පටක ගැන පිළිපද අපි කතා කරද්දී අපි ඉගෙන ගන්නවා සාමාන්‍යයෙන් කංකාල පේශී තියෙන ඉච්ඡානුකූල ක්‍රියා කරන ස්ථාන වල නිසා මෙතන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ සිනිඳු පේශී. ඒ වගේ තැන් තමයි මේ අලුත් A level syllabus අලුත් A level bio paper එක ඇතුලේ අහන ප්‍රශ්න. ඉතින් අපිට කියලා තියෙන්නේ සම්පත් පොතේ තියෙන විදිහට ශුක්‍ර නාලය නම් පේශීමේ නාලයෙන් මගින් අපිරුෂණ යුගලයේ සිට ශුක්‍ර විසර්ජනයේදී පිටතට පැමිණේ. ඒ කියන්නේ ශුක්‍රාණු විසර්ජනය වන අවස්ථාව කියන්නේ සංසර්ගයේදී ශුක්‍රාණු විසර්ජනය වන අවස්ථාවේදී සංසර්ගයේදී හෝ සාමාන්‍ය යම්කිසි කාලයකට වරක් ශුක්‍රාණු නිදහස් වීමක් සිද්ධ වෙනවා. දැන් අපේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සම්බන්ධ කොටසේ එක කොටසක් අපි ඉවර කරලා තියෙනවා. දැන් අපි පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්ය සම්බන්ධ කොටසකට යමු. පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්ය සම්බන්ධයෙන් අපිට තියෙන ප්‍රධානම කොටස තමයි ශුක්‍රාණු ජනන යාන්ත්‍රණය. ශුක්‍රාණු ජනනය වෙන්නේ කොහොමද? ශුක්‍රාණු ජනනය වෙන්නේ කොයි කාලෙද? කොච්චර කාලයක් යනවද? කොතනද වෙන්නේ? සාධි විකසනය වෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් පිළිබඳව සරලව අපිට කතා කරන්න තියෙනවා. පුරුෂ ප්‍රජනක පද්ධතිය යටතේ. ඉතින් අපි මුලින්ම බලමු ශුක්‍රාණු ජනනය පිළිබඳව. ඒ අපි දැක්වීම විදිහට තියෙන්නේ පුංජන්මාණු ඇති කිරීමේ ක්‍රියාවලිය. ජෛවික ක්‍රියාවලිය උනත් හොඳයි කියලා මට හිතෙනවා. පුංජන්මාණු ඇති කිරීමේ ජෛවික ක්‍රියාවලිය ශුක්‍රාණු ජනනය. මෙතනදී
ප්‍රධාන වශයෙන් වෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛල වලින් පරිණත ශුක්‍රාණු ඇතිවීමේ ක්‍රියාවලිය තමයි ශුක්‍රාණු ජනනය කියලා කියන්නේ. මේ කෙලිම ශුක්‍රාණු මාතෘ සෛල පරිණත ශුක්‍රාණු බවට පත් වෙන්නේ නැහැ. සෛල කීපයක් ඔස්සේ පියවර කීපයක් ඔස්සේ සෛල කීපයක් බවට පත් වෙමින් අවසානයේදී තමයි පරිණත ශුක්‍රාණු ඇති කරන්නේ. ඉතින් මෙතන අපේ සම්ප්‍රකෘතියේ තියෙන දේ කිව්වොත් ශුක්‍රාණු මාතෘ සෛල වලින් ශුක්‍රාණු සෛල ඇති කිරීමද ශුක්‍රාණු සෛල වල ඌරණ විභාජනයේද ප්‍රාක් ශුක්‍ර හතරක් විකරණය වී ශුක්‍රාණු සෑදීමට අයත් වේ. එන ප්‍රධාන කොටස් කීපයක් ශුක්‍රාණු ජනනයට අයත් වෙන ප්‍රධාන කාරණා කීපයක්. ඒ කියන්නේ ශුක්‍රාණු මාතෘ සෛල වල ශුක්‍රාණු ඇති කිරීම එක කොටසක්. ඒත් එක්කම ශුක්‍රාණු සෛල වල ඌරණ විභාජනය සිදුවීම තව කොටසක්. ප්‍රාක් ශුක්‍ර හතරක් විකරණය වී ශුක්‍රාණු සෑදීම. ප්‍රධාන පියවර හතරක් යටතේ මේ දේ සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ශුක්‍රාණු ජනනය වීම සඳහා සති 7ක පමණ කාලයක් ගත වෙනවා. පරිණත ශුක්‍රාණුවක් හැදෙන්න. එතකොට මේක සිද්ධ වෙන්නේ ශුක්‍රදර නාලිකාවල අපි කලින් කිව්වා වගේ. ඒකට ශුක්‍රදර නාලිකාවල සස්ලුකක මම ගායි ඉස්සරහ කියවන ශුක්‍රදර නාලිකාවක විශිෂ්ට ශුක්‍රාණු මාතෘ සෛලයේදී පරිණත ශුක්‍රාණු සෛල නිපදවීමට ගතවන කාලය සති 7ක් විතර වෙනවා. ඒත් එක්කම ශුක්‍රාණු ජනනයමයි ශුක්‍රාණු මිලියන ගණනක් නිපදවනවා. සාමාන්‍යයෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය යටතේ අපි කතා කරනවා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සාමාන්‍යයෙන් හදන්නේ එක අණ්ඩ සෛලයක්. හැබැයි මෙතන ඒ කියන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු මිලියන ගණනක් නිපද වෙනවා. ඉතින් ඒ මිලියන ගණන් නිපදවනවා මේක සිද්ධ වෙන්නේ අපේ කුෂණ තුල තියෙන ශුක්‍රදර නාලිකා තුල. පරිණත පුරුෂයන් නිසා අපි හඳුන්වන්නේ ලිංගික පරිණතයේ පත්තු. ඒ කියන්නේ යෞවනෝදයට ලැබෙන සාමාන්‍යයෙන් අවුරුදු 12 13 14 කාලය තුලදී සාමාන්‍යයෙන් 13 14 කාලය තුලදී පිරිමි ළමුන් ඔවුන්ගේ යෞවනෝදයට ලැබෙන පරිණත පුරුෂයන් තුල ශුක්‍රාණු ජනනය හා විකසනය අඛණ්ඩව සිදුවන ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් අපි පරිණත පුද්ගලයන් විසින් හඳුන්වන්නේ ලිංගිකව පරිණතයට පත් වූ පුද්ගලයන්. ඒ කියන්නේ යෞවනෝදයට එළඹි පිරිමි ළමුන් පරිණත පුද්ගලයන් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔවුන් ලිංගික ප්‍රජනන කාර්ය සඳහා මේ වෙනකොට සූදානම්. ඔවුන් තුල ශුක්‍රාණු ජනනය වීම සිද්ධ වෙනවා. එතකොට මේ කාර්ය සාමාන්‍ය ස්ත්‍රියකගේ ගත්තොත් ආර්ථව හරණය ලෙස හඳුන්වනවා. එක්තරා කාලයකදී වයස අවුරුදු 45 55 අතර කාල සීමාව තුළදී ස්ත්‍රියකගේ නම් ඩිම්බ ජනනයක අණ්ඩෝද්භව ක්‍රියාවලිය නවතිනවා. නමුත් පුරුෂයෙක්ගේ යෞවනෝදයට එළඹීමේ සිට ඔහුගේ මරණය දක්වාම මේ ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. ඒ ශුක්‍රාණු ජනන ක්‍රියාවලියේදී සෛල විපාචනය සහ පරිණත වීම සිදු වෙන ශුක්‍රදර නාලිකාවෙන් සම්පූර්ණයෙන් ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලිය ශුක්‍රාණු මාතෘ සෛලයෙන් පරිණත ශුක්‍රාණුක් සෑදීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදු වෙන ශුක්‍රදර නාලිකාව තුළ පමණයි. අපිරුෂණය තුළ සිද්ධ වෙන්නේ ඒ විදිහට පරිණත ශුක්‍රාණු තවදුරටත් පරිණත වීම සහ සචල වීම. එතකොට සාමාන්‍ය එක් දිනකදී සිදුවන ශුක්‍රාණු ජනනයේදී ශුක්‍රාණු මිලියන ගණනක් නිපද වෙනවා. ඒත් එක්කම අපි ඩිම්බ ජනනය ගැන නැත්නම් අණ්ඩ ජනනය ගැන කතා කරද්දී අණ්ඩ ජනනයට සාපේක්ෂව ශුක්‍රාණු ජනනය අතර විශාල වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ අණ්ඩ ජනනයේදී සාමාන්‍යයෙන් ඇති වෙන්නේ එක් අණ්ඩ සෛලයක් පමණයි. ශුක්‍රාණු ජනනයේදී ශුක්‍රාණු විශාල සංඛ්‍යාවක් ඇති වෙනවා. ඒත් එක්කම සාමාන්‍යයෙන් ඒක අපි අණ්ඩ ජනනය ගැන පස්සේ කතා කරනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය යටතේ. ශුක්‍රාණු ජනනයේදී එක් ශුක්‍රාණු සෛලයක් එක් ශුක්‍රාණු මාතෘ සෛලයක් මගින් නිපදවන සෛල හතරම පරිණත ජන්මාණු බවට විකසනය වෙනවා. ඒ කියන්නේ එක් ශුක්‍රාණු මාතෘ සෛලයකින් හැදෙනවා පරිණත ශුක්‍රාණු සෛල හතරක්. මේ ශුක්‍රාණු සෛල හතරම පරිණත ජන්මාණු බවට පත් වෙනවා. විනාශ වීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍ය අණ්ඩෝද්භවයේදී ඊට වඩා වෙනස් ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඒක මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ ප්‍රධාන කරුණ ශුක්‍රාණු ජනනයේදී ශුක්‍රාණු මාතෘ සෛලයකින් අවසානයේදී ඌනන විභාජනය මගින් හදන සෛල හතරම පරිණත ශුක්‍රාණු බවට පත් වෙනවා. එතකොට කලිකෝකිය වැඩි වීරපත් වීම නිසා යෞවනෝදයේ සිටම මරණය තෙක් මේ දේ සිද්ධ වෙනවා. ඒත් එක්කම අඛණ්ඩව සිදුවන ක්‍රියාපිළිවෙලකින් පූර්වජ සෛලයකින් ශුක්‍රාණු ප්‍රතිමේ ශුක්‍රාණු ජනනය සිද්ධ වෙනවා. මේ රිසෝස් බුක් එකේ තියෙන රිසෝස් බුක් එකේ අන්තිමට සඳහන් වෙන ඔයාලට අඛණ්ඩව සිදුවන ක්‍රියාපිළිවෙලකින් මම කලින් කිව්වා පූර්වජ සෛලයකින් ශුක්‍රාණු නිපදවීම ශුක්‍රාණු ජනනයේදී සිද්ධ වෙනවා. එනි ශුක්‍රාණු මාතෘ සෛලයකින් පරිණත ශුක්‍රාණුවක් හැදීමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ශුක්‍රාණු ජනනයේ ප්‍රධාන පියවරවල් ගැන දැන් අපි කතා කරමු. ඒකෝ ශුක්‍රාණු ජනනයේ ප්‍රධාන පියවරවල් ගැන කතා කරොත් ප්‍රධාන සෛල වර්ග 4ක් ගැන අපිට කතා කරන්න වෙනවා. සෛල වර්ග 4කට. මේ සෛල වර්ග 4කට වඩා 6ක් පමණ කතා කරන්න වෙනවා. ඒ ගැන අපි ඉස්සරහට දැන් කතා කරමු. මේ සෛල වර්ග සඳහන් කරොත්
පළවෙනි සෛල වර්ග තමයි කලල වෘෂණවල තියෙන මූලික ජන්මාණු සෛල. ඊට පස්සේ මූල ශුක්‍රාණු මූලික සෛල, ශුක්‍රාණු මාතෘ සෛල, ප්‍රාථමික ශුක්‍රාණු සෛල, ප්‍රාක්ෂුක්‍ර සහ ප්‍රාක්ෂුක්‍ර සෛල සහ පරිණත ශුක්‍රාණු. එතකොට කලල වෘෂණ, ඒ කියන්නේ කලල අවස්ථාවේ තියෙන වෘෂණවල මූලික ජන්මාණු සෛල කියලා හඳුන්වන සෛල වර්ගයක් තියෙනවා. එතකොට දරු උපතට පෙර මෙම මූලික ජන්මාණු සෛල අනුරණයෙන් බෙදිලා විකසනය වෙලා මූලික ශුක්‍රාණු සෛල, නැත්නම් ශුක්‍රාණු මූලික සෛල හදනවා. ඊට පස්සේ මේ ශුක්‍රාණු මූලික සෛල මෙම දරු උපතේ සිට යෞවනෝදෙතෙක් මේ ශුක්‍රාණු මූලික සෛල තමයි අපේ ශුක්‍රාණු තුළ තියෙන්නේ. ඉතින් මේ ශුක්‍රාණු මූලික සෛල ගත්තොත් මේ ශුක්‍රාණු මූලික සෛල තියෙන්නේ සර්ටෝලික් සෛල වලට ඉහළින්. ඒ කියන්නේ අපේ ශුක්‍රදර නාලිකාවල බිත්තියේ දාරයට ආසන්නවයි මේ මූලික ශුක්‍රාණු සෛල අපිට දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ මේ මූලික ශුක්‍රාණු සෛලය අවබෝධයට ලැබීමත් සමග අනුරණයෙන් බෙදලා ශුක්‍රාණු මාතෘ සෛල බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ශුක්‍රාණු මාතෘ සෛල නැවත වතාවක් අනුරණයෙන් බෙදලා ප්‍රාථමික ශුක්‍රාණු බවට පත් වෙනවා. තව දුරටත් කියන්නේ ප්‍රාථමික ශුක්‍රාණු වෙනත් එක්ම මෙම සෛල ද්විගුණ සෛල ලෙසයි පවතින. කිසිම අවස්ථාවක උණනයක් වෙන්නේ අනුරණයක් සිද්ධ වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මේ සෛල ගැන සඳහන් කරද්දී අනිවාර්යයෙන්ම ඉස්සරහින් 2n කියන එක ගුණද ද්විගුණද නැත්නම් n ඒක ගුණ බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි කියලා කිව්වොත් තමයි හරි. මොකද මේක සාමාන්‍යයෙන් යම්කිසි ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේදී ඒක ගුණ සෛලයක් තියෙනවා ද්විගුණ සෛලයක් තියෙනවා. ඔයාලා 2n n කියලා දානකොට ඔයාලා පේපර් එකේ ලියනකොට ඔයාලා පේපර් එක බලන ගුරුවරයා දන්නවා ඔයාට මේක ගැන ඔයාත් යාලා බලාපොරොත්තු වෙන මට්ටමට වඩා දැනුමක් තියෙනවා කියලා. ඒකෙන් ඔයාලට ඒ ගුරුවරු ලකුණු දෙන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඒ වගේ ක්‍රම ලකුණු ගන්න ඒ ලෙවල් පේපර් එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඔයාලා දන්නවා කියලා පෙන්නන්න පොඩි හරි තැනක් තියෙනවා නම් කාය නාස්ති කරගන්න තුඩ යන්න. ඒ තැන අනිවාර්යයෙන්ම පේපර් එකේ සඳහන් කරන්න. මොකද ඒ ලෙවල් කියන තරගකාරී විභාගයක් ඔයාලට ගන්න පුළුවන් උපරිම ලකුණු ඔයාලා ගන්න මහන්සි වෙන්න. ඊපස්සේ අපි ආයසරයක් මාතෘකාවට එමු. මම කතා කරේ අන්තිමට ප්‍රාථමික ශුක්‍රාණු සෛල ගැන. ඌනණයම ඒ කියන්නේ ඌනණය 1 සහ 2 සෑම ශුක්‍රාණු සෛල සෑම ප්‍රාථමික ශුක්‍රාණු සෛලයක්ම ප්‍රාක් ශුක්‍ර 4ක් ඇති කරන අතර. ඒ කියන්නේ අනුරණය මගින් දැන් අනුරණය 1 සහ 2 සම්පූර්ණ කරලා ප්‍රාක් ශුක්‍ර 4ක් ඇති කරනවා. ඊට පස්සේ ඒකෙන් වර්ණ දේහ සංඛ්‍යාව මිනිසාගේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව ද්විගුණ වර්ණ දේහ සංඛ්‍යාව ඌනණයක් නේ දැන් සිද්ධ වුනේ 46 වර්ණ දේහ සංඛ්‍යාව 23 දක්වා අඩු කරනවා. ඊට පස්සේ මේ ඇති වෙන ප්‍රාක් ශුක්‍ර මේ ප්‍රාක් ශුක්‍ර ලාක්ෂණික හිසක්. ඒ කියන්නේ ලාක්ෂණික හිසක් මධ්‍ය කොටසක් සහ වලිගයක් ඇති ශුක්‍රාණු බවට විකසනය වෙනවා. ඒ කියන්නේ අපි කතා කරපු ප්‍රාක් ශුක්‍ර පරිණත ශුක්‍රාණුවක් ඇති වෙන්න කලින් තියෙන සෛල අවස්ථාව තමයි ප්‍රාක් ශුක්‍ර. ඒක උනේ මේක හැදෙන්නේ ප්‍රාථමික ශුක්‍රාණු සෛල 2n ප්‍රාථමික ශුක්‍රාණු සෛල ඌනනේ 1 සහ 2 සම්පූර්ණ කිරීම මගින් ප්‍රාක් ශුක්‍ර ඇති කරනවා. ඊට පස්සේ අන්තිමට ප්‍රාක් ශුක්‍ර විකසනය වෙනවා ශුක්‍රාණු බවට. මේ ශුක්‍රාණුවක ලාක්ෂණික හිසක්. මේ ශුක්‍රාණුවට ලාක්ෂණික හිසක් මධ්‍ය කොටසක් සහ වලිගයකින් සමන්විතයි. අවසානයේදී මේ ශුක්‍ර අපිරුෂණය කරා පරිවහණය වෙනවා. ඊට පස්සේ අපිරුෂණයේදී යාය සචල හැකියාව ලබාගෙන ඒක පරිණත ශුක්‍රාණු බවට පත් කරනවා. මේ ශුක්‍රාණු ජනනයේ පියවර ටික තමයි ප්‍රධාන පියවර තමයි මේ ටික. ඊට පස්සේ වැඩිවියට එළවීමෙන් පසු මම ආයසරයක් ඉසොස් බුක් එකේ තියෙන කොටසක් කියවන්න. මොකද සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්න ඕනේ අපේ සම්පත්පුත පාවිච්චි කරමින් තමයි ඉස්සරහට යන්න ඕනේ. වැඩිවියට පැමිණීමෙන් පසුව ශුක්‍රතර නාලිකා අතර පිහිටන ලේඩික් සෛල මගින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ස්‍රාවය කරන අතර එමගින් ශුක්‍රාණු ජනනය ප්‍රවර්ධනය කරයි. ශුක්‍රාණු ජනනය ඔස්සේ ඇති කරනු ලබන විශේෂිත වූ සෛල සංධාරක සෛල වන සර්ටෝලි සෛල මගින් වට කරමින් ඒවා හා සම්බන්ධව පවතී. ඒත් එක්කම සර්ටෝලි සෛල ශුක්‍රදර නාලිකාවල බිත්තියේ සිට කුහරයට වැඩි ඇත. මෙම සෛල මගින් ඉන්හිබින් හෝමෝනය ස්‍රාවය කරයි. ඒත් එක්කම ශුක්‍රාණු ජනනය විවිධ අවස්ථාවල පවතින සෛල සඳහා පෝෂණය සංධාරණය සපය. අපි ඒ ගැන කලින් කතා කරා. සර්ටෝලි සෛල පිළිබඳ. සර්ටෝලි සෛල අතිශයින්ම වැදගත් වන්නේ මේ විවිධ විකසන අවස්ථාවල. අපි කතා කරා ප්‍රාක් ශුක්‍ර, ප්‍රාථමික ශුක්‍රාණු සෛල, ශුක්‍රාණු මාතෘ සෛල. මේ වගේ සෛල වලට විවිධ විකසන අවස්ථාවේ තියෙන සෛල විදිහට අපි හඳුන්වන්නේ මේවා. මේ සෛල වලට රඳා පැවතීමට සහ මෙම සෛල වලට රඳා පැවතීමට ඒත් එක්කම මේවට පෝෂණය සපයන සර්ටෝලි සෛල අතිශයම වැදගත් වෙනවා. ඒත් එක්කම අන්තරාල පටකයේ තියෙන සමාන අන්තරාල සෛල සම්බන්ධක පටකයේ තියෙන අන්තරාල සෛල කියන්නේ ලේඩික් සෛල මගින් එකට කරන ටෙස්ටොස්ටෙරෝන් මගින් ශුක්‍රාණු ජනනය ප්‍රවර්ධනය කරනවා. ඒත් එක්කම ඔයාලා තව ඉස්සරහට දැනගන්න ඕනේ තව දෙයක් තමයි
ද්විතීක ලිංග ඇති කිරීම ද්විතීක ලිංග ලක්ෂණ පිරිමින්ගේ ද්විතීක ලිංග ලක්ෂණ ඇති කිරීමට දායක වන්නේ මේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය. ඊට පස්සේ අපි ශුක්‍රාණුවක ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. මේ ශුක්‍රාණුවක ප්‍රධාන කොටස් ගැන කතා කරමු. ශුක්‍රාණුවක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තුන තමයි හිස, මධ්‍ය කොටස සහ බලිකය. ඊට අමතරව හිස සහ මධ්‍ය කොටස අතර සංකුංචනීය ප්‍රදේශයක් තියෙනවා. අපි ඒක හඳුන්වන්නේ ගෙල කියලා. හිස පැතලිය හොවල ආකාරයි. එතකොට මේක කෙළවරේ විකරණය වෙච්ච ලයිසෝසෝමයක් තියෙනවා. මේ ලයිසෝසෝමය අපි හඳුන්වන්නේ අග්‍රදේහය කියලා. ඊට අමතරව කැපී පෙනෙන නෂ්ටියක් මේක ඇතුලේ තියෙනවා. මේ හිස ඇතුලේ. එතකොට මේ හිසේ තියෙන නෂ්ටිය තමයි පීතෘ වර්ණ දෙහ තියෙන්නේ. ඒ යුක්තාණුවට පීතෘ වර්ණ දෙහ සම්ප්‍රේෂණය කරන්නේ මේ ශුක්‍රාණුවේ තියෙන ඒ නෂ්ටිය මඟ. එසේම ඊට අමතරව මම දැන් කතා කරා මධ්‍ය කොටසත් ගිලත් අතර තියෙන සංකුංචනීය ප්‍රදේශයක් සමාන මධ්‍ය කොටසත් හිසත් අතර තියෙන සංකුංචනීය ප්‍රදේශයක් මේ ගෙල විදිහට මේ ගෙලේ සෙන්ට්‍රියෝල යුගලක් තියෙනවා. ඉතින් මේ සෙන්ට්‍රියෝල යුගලෙන් ඇතිවන ආක්ෂික සූත්‍රිකාවකින් තමයි වලිගය ඇති වෙන්නේ. ඒ කියන්නේ අපිට සඳහන් වෙන්නේ නැහැ. ඒක අපි වැඩිදුර තොරතුරු විදිහටයි මම ඔයාලට දෙන්නේ. ඒත් එක්කම තව සඳහන් කරන්න බැරි දෙයක් තියෙනවා. අග්‍රදේහයේ ජල විච්ඡේදක එන්සයිම් වන ට්‍රිප්සින් හයිලුරොනිඩේස් ඇතුළු ට්‍රිප්සින් සහ හයිලුරොනිඩේස් තියෙනවා. අග්‍රදේහයේ වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සංසේචනයේදී ඩිම්බ පටලයේ සිදු කළ ශුක්‍රාණුවේ හිසට ඩිම්බය තුළට ඇතුළු වීම සඳහා. එතකොට මෙහි වලිගය දැන් වලිගය ගැන අපි කතා කරන්නේ. ඒතර වලිගයට අවශ්‍ය වලිගයේ චලනය කිරීම සඳහා ශක්තිය අවශ්‍යයි. මේ ශක්තිය අවශ්‍යතාවය සපුරා ගැනීම උදෙසා ශුක්‍රාණුවේ මධ්‍ය කොටසේ විශාල මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒත් එක්කම තව අපිට කතා කරන්න තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියා වලින් ATP හදනවා. ඉතින් විශාල ශක්තියක් හදලා ශුක්‍රාණුවේ වලිගයේ චලනය වීම සඳහා අවශ්‍ය ශක්තිය එමගින් සපයනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ වලිගයේ ව්‍යුහය පිළිබඳව. ශුක්‍රාණුවේ වලිගය ගැන අපි කතා කරමු. අපි මුල් පාඩම් වල අපි කතා කරනවා කර්ෂිකා වල සැකසුම් ගැන. කර්ෂිකා පක්ෂම පිළිබඳව කතා කරනවා සෛලී ඉන්ද්‍රිකාවක් ලෙස. ඉතින් මේ වලිගය කියන්නේ දිගු කර්ෂිකාවක්. මේක 9.2 ශුද්ධ නාලිකා සැකැස්මකින් සමන්විත වෙන්නේ. මේ වලිගය ආරම්භ වෙන්නේ මම කලින් කිව්වා වගේ එක. අමතර කාරණාවක් ඒක ගැන ලොකුට හිතන්න එපා. තියෙන සෙන්ට්‍රියෝල යුගයෙන් තියෙන ආශ්‍රිත සූත්‍රිකාවක්. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න වෙන්නේ ශුක්‍රාණුව. මේ ශුක්‍රාණුව ස්ත්‍රී ප්‍රජනක මාර්ගය දිගේ ගමන් කරන්න. මේ ශුක්‍රාණුව ස්ත්‍රී ප්‍රජනක මාර්ගය දිගේ ගමන් කරන්න ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ තරලයන් උපයෝගී වෙනවා. ඒත් එක්කම මේ වලිගයේ තියෙන චලනයන් මගින් ස්ත්‍රී ප්‍රජනක මාර්ගය ඔස්සේ මේ ශුක්‍රාණුව පිහිනාගෙන ගිහිලා අවසානයේදී ඩිම්බය දක්වා ගමන් කරනවා. ඊට පස්සේ ඩිම්බය දක්වා ගමන් කරාට පස්සේ අග්‍රදේහය මගින් නිකුත් කරන ට්‍රිප්සින් සහ හයිලුරොනිඩේස් කියන ජල විච්ඡේදක එන්සයිම් මගින් ඩිම්බ පටලයේ සිදු කරලා මේක ඇතුළේ ඩිම්බ පටලයේ සඳහනුවත් මේක ටිකක් සංකීර්ණ කාරණයක්. මේ පිළිබඳවත් අපි ඉස්සරහට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය යටතේ කතා කරනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ශුක්‍ර තරලය පිළිබඳව. ශුක්‍ර තරලයකට ශුක්‍ර තරලයේ ප්‍රධානම වැදගත්කම තමයි ශුක්‍රාණු සෛල වලට පෝෂණය සැපීම සහ ශුක්‍රාණු පිහිනා යාමට අවශ්‍ය මාධ්‍ය සැපයීම. මේ ගයිඩ් එකේ ගැන සඳහන් කරොත් මේකට අර්ථ දැක්වීමක් දීලා තියෙනවා. ශුක්‍ර තරලය යනු ශුක්‍රාණු සහ අනිකුත් අතිරේක ග්‍රන්ථි වර්ග තුනෙන් නිකුත් කරන ශ්‍රාවයන්ගේ එකතුවක්. එතකොට විසර්ජනයකදී එක් ශුක්‍රාණු විසර්ජනයකදී ශුක්‍ර තරලය මම මේ අපේ සම්පත් පොතේ කියන දේ පොඩ්ඩක් කියන්න. විසර්ජනයකදී ශුක්‍ර තරලය මුත්‍ර මාර්ගය තුලින් පිටතට පැමිණෙනවා. සාමාන්‍ය එක් විසර්ජනයකදී ශුක්‍ර තරලය මිලිලීටර් 2.5 අතර ප්‍රමාණයක් පිටවන අතර එහි අඩංගු ශුක්‍රාණු එකතුව මිලිලීටරයකට මිලියන 40 අතර වේ. විසර්ජනයේදී පිටවන ශුක්‍රාණු ප්‍රමාණය සාමාන්‍යයෙන් විසර්ජක ශුක්‍රාණු තරලෙන් 10%ට වඩා අඩු වේ. ශුක්‍රාණු තරලය තැනීමට ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ ශුක්‍රාශයිකා සහ පුරස්ස ග්‍රන්ථි වලින් නිකුත් කරන තරලයන්. ශුක්‍රාණු වල පැවැත්ම සහ සිරිගැන්වීම සඳහා අවශ්‍ය ශ්ලේෂ්මල එන්සයිම ප්‍රොස්ටග්ලැන්ඩින්, ඇස්කෝබික් අම්ලය, සිට්‍රේට් සහ ප්‍රක්ටෝස් ආදී ශුක්‍රාණු තරලෙහි අඩංගු වේ. ඉතින් ශුක්‍ර තරලය ගැන කතා කරොත් ශුක්‍ර තරලයේ ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ ශුක්‍ර තරලයේ සැකෙන ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ තියෙන අතිරේක ග්‍රන්ථි. ප්‍රධාන වශයෙන්ම පුරස්ස ග්‍රන්ථි සහ ශුක්‍රාශයිකා තමයි දායක වෙන්නේ. මේ වයින් උපදින තරලයන් මගින් තමයි මේ ශුක්‍ර තරලය ඇති වෙන්නේ. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ශුක්‍ර තරලය පිළිබඳව. ශුක්‍ර තරලය කියන්නේ ශුක්‍රාණු ගැන තව පොඩි සාරාංශයක් කියනවා. ශුක්‍රාණුවක් ගත්තොත් ප්‍රධාන කොටස් තුනයි. හිස, වලිගය සහ හිස මධ්‍ය කොටස සහ වලිගය. හිස ගත්තොත් හිසේ කෙළවරේ අග්‍රදේහයක් තියෙනවා. මේ අග්‍රදේහය විකරණය වෙච්ච ලයිසෝසෝමයක්.
එතකොට හිසේ විශාල නෂ්ටයක් තියෙනවා. මේ පීතෘ වර්ණ දේහ තියෙනවා. මේ වර්ණ දේහ වලින් කරන්නේ යුක්තාණුවට පීතෘ ලක්ෂණ සංප්‍රේෂණය කිරීම. ගෙලෙහි ඒත් එක්කම ගෙලගෙන මම සඳහන් කරේ නැහැ මුලින්. මොකද ගෙල කියන්නේ හිස සහ මධ්‍ය කොටස අතර තියෙන සංකුච්චනීය ප්‍රදේශයක්. එතකොට මේ ගෙලේ අපිට දක්නට ලැබෙනවා සෙන්ට්‍රියෝලියුබුලම්. මේ සෙන්ට්‍රියෝලියුබුලෙන් අක්ෂර සූත්‍රිකාවක් හදනවා. මේ අක්ෂර සූත්‍රිකාව තමයි වලිගෙන් සාදන්නේ. ඒ කියන්නේ අපිට ඔයාලගේ සම්පත් පොතේ නේ මුත් ඒක අමතර කරුණක් විදිහට තියාගන්න. ඊට පස්සේ මධ්‍ය කොටස එනවා. මධ්‍ය කොටස ගත්තොත් මධ්‍ය කොටසේ අපිට දක්නට ලැබෙනවා මධ්‍ය කොටස තමයි අපිට දක්නට ලැබෙන්නේ මයිටොකොන්ඩ්‍රියා. මේ මයිටොකොන්ඩ්‍රියා වලින් කරන්නේ ශුක්‍රාණු පිහිනීමට අවශ්‍ය ශක්තිය නිපදවීම. මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒත් එක්කම පිහිනීමට විශාල ATP සංඛ්‍යාවක් ඕනේ. ATP අවශ්‍යතාවය සපුරාලීම සඳහා මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් මේ මධ්‍ය කොටස තුළ දක්නට ලැබෙනවා. ඊට පස්සේ අපිට දක්නට ලැබෙන්නේ වලිගය. වලිගය කියන්නේ දිගු කොෂිකාවක්. 9.2 ව්‍යුහය දන්න ශුද්‍ර නාලිකා සැකැස්මක් අපිට දක්නට ලැබෙනවා. ඒත් එක්කම මේ වලිගයත් පටලයකින් ආවරලා තියෙනවා. මුත් වලිගෙන් කොටසක් විතරයි පටලෙන් ආවරලා තියෙන්නේ. ඒවා වලිග ඉගෙන ගන්න නැහැ. අමතර කරුණු විදියට විතරක් තියාගන්න. ඒත් එක්කම තමයි සඳහන් කරන්න බැරි දෙයක් තියෙනවා. මේක සාමාන්‍ය කශිකාවක්මයි. මේක කෙලවරේ මේකේ පාදස්තයේ තියෙන කේන්ද්‍රිකාමගින්තකේ පාදස්තයේ කේන්ද්‍රිකාමගින් තමයි ඉපදවන්නේ කියලා ඔයාලට මේ සම්පත් පොතේ මේක දක්වන්න ලැබෙනවා. ඒත් එක්කම ශුක්‍රාණුව ස්ත්‍රී ප්‍රජනක මාර්ගයට ඇතුළත් වීමෙන් පසුව ඩිම්බේ කරා පිහිනා යාමට අවශ්‍ය ප්‍රචාරණ බලය දෙන්නේ වලිගය. පිහිනා යාම සිදු කරන්නේ වලිගය. ඊළඟට අපි කතා කරමු ශුක්‍ර තරලය පිළිබඳව. සාමාන්‍යයෙන් ශුක්‍රාණුව පිහිනා යන කියන්නේ ශුක්‍රාණුව සචල ශෛලයක්. මේකේ පිහිනා යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ පිහිනා යාමට අවශ්‍ය තරලයක් අවශ්‍යයි. මේ තරලමේ මාර්ග සපයන්නේ ශුක්‍ර තරලය මගින්. ශුක්‍ර තරලයට නිර්වචනය අපි ගත්තොත් ඔයාලගේ සම්පත් පොතෙන් ශුක්‍ර තරලය අනු ශුක්‍රාණු සහ අනෙකුත් අතිරේක ග්‍රන්ථි වර්ග තුනෙන් නිකුත් කරන අනිකුත් අතිරේක ග්‍රන්ථි වර්ග තුනෙන් නිකුත් කරන ශ්‍රාවයන්ගේ එකතුවයි. එතකොට මේ ශ්‍රාවයන් සහ ශුක්‍රාණුයන් දෙවර්ගයේම එකතුව තමයි ශුක්‍ර තරලය කියලා හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් එක් විසර්ජනයකදී ශුක්‍ර තරලය මිලිලීටර් 2ක් 5ක් අතර ප්‍රමාණයක් නිදහස් වෙනවා. මේ මිලිලීටර් 2ක් 5ක් අතර ප්‍රමාණය තුල ශුක්‍රාණු මිලියන 40 අතර ප්‍රමාණයක් අපිට දක්නට ලැබෙනවා. එතකොට මේ විසර්ජනය වන ශුක්‍ර තරලය සහ ශුක්‍රාණු එළියට එන්නේ මුත්‍ර මාර්ගය තුලින්. ඒත් එක්කම දැනගන්න ඕනේ වැදගත්ම දේ තමයි අපේ අපිරුෂණ තුල එක් විසර්ජනයකදී අපිරුෂණ වලින් ශුක්‍රාණු එළියට නිදහස් කරනවා. හැබැයි මේ විදිහට විසර්ජනය වන ශුක්‍රාණු වලින් 10%ක් පමණයි ඒ ශුක්‍ර තරලයේ අඩංගු වෙන්නේ. ඒත් එක්කම අපි දැනගන්න ඕනේ ශුක්‍ර තරලය තැනීමට ප්‍රධානම දායක වන ප්‍රධානම ග්‍රන්ථි දෙක වෙන්නේ ශුක්‍රාශයිකාව සහ පුරස්ත ග්‍රන්ථි. මේ දෙකෙන් නිපදවන ශ්‍රාවයන්ගෙන් තමයි ශුක්‍ර තරලය ප්‍රධාන වශයෙන්ම සමාන්විත වෙන්නේ. එතකොට අපි ගත්ත ශුක්‍ර තරලයේ තියෙන ප්‍රධාන සංයෝග අපේ සම්පත් පොතට අනුව ශුක්‍රාණු වල පැවැත්ම තහවුරු කරන ශ්ලේෂ්මල එන්සයිම ප්‍රොස්ටග්ලැන්ඩීන් ඒත් එක්කම ඇස්කෝබික් අම්ලයේ සිට්‍රේස් සහ ෆ්‍රක්ටෝස් ආදී සිට්‍රේට් සහ ෆ්‍රක්ටෝස් ආදී ශුක්‍ර තරලෙහි අඩංගු වෙනවා. ඉතින් අපි ගත්තොත් මෙතන තව වැදගත් දෙයක් තමයි ප්‍රොස්ටග්ලැන්ඩින් කියන්නේ. ප්‍රොස්ටග්ලැන්ඩින් කියන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය වෙන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය යන දෙකේම අඩංගු වන හෝමෝනයක්. මේක අපි ප්‍රෝටීනයක් නෙමෙයි. ගොඩක් අය හිතන්නේ මේක ප්‍රෝටීනයක් කියලා. අත්‍තරම මේක හෝමෝනයක්. දරුපතේදී මේ ප්‍රොස්ටග්ලැන්ඩින් හෝමෝනේ වැදගත් වෙනවා ගර්භාෂය විත්තිය සංකෝචන ඇති කිරීම සඳහා. ඒත් එක්කම තව දැනගන්න ඕන දේ තමයි ශුක්‍ර තරලය මගින් ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ තියෙන ආම්ලික භාවය උදාසීන කරනවා. ඒත් එක මුත්‍රා මගින් ස්ත්‍රී ප්‍රජනක මාර්ගය තුල තියෙන මුත්‍රා මගින් ඇතිවන ආම්ලික භාවය උදාසීන කිරීමට මේක දායක වෙනවා. ඒත් එක්කම අපි දැනගන්න ඕනේ තව කරුණක් තමයි ශුක්‍රාණුක ආයු කාලය. ශුක්‍රාණුක ආයු කාලය ඉතාලකට මොකද සාමාන්‍යයෙන් MCQ වගේ ප්‍රශ්න ශුක්‍රාණුක ආයු කාලය ඇසුරින් අහන හැබැයි අහන්නේ කෙලින්ම ශුක්‍රාණුක ආයු කාලය කීයද කියලා නෙමෙයි. ශුක්‍රාණුක මෙච්චර කාලයකට කලින් නිදහස් වුණා. එහෙනම් මේ කාලෙදී සංසේචනය සිද්ධ වෙන්න ඕනේ. සංසේචනය සිද්ධ වෙයිද නැද්ද? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. මොකද අලුත් බයෝ පේපර් එක යන පැටර්න් එක අනුව අපිට තේරෙන්නේ කිසිම වෙලාවක කටපාඩම් කරලා ලියා ගන්න පුළුවන් බයෝ පේපර් එකක් එන්නේ නැහැ අපිට. අපිට දෙන කරුණු වලින් අපි හිතලා ඒ උත්තරේ දෙන්න ඕනේ. ඉතින් ශුක්‍රාණුක ජීවිත කාලය විසර්ජනයෙන් පසුව පැය 47ත් 72ත් අතර වෙනවා. එතන වැදගත්ම දේ විසර්ජනයෙන් පසුව එළියට විසර්ජනය වුණාට පස්සේ පැය 48ත් 72ත් අතර කාලයක් තුළ ශුක්‍රාණු සජීවීව පවත්වා ගන්නවා. ඊළඟට අපි කතා කරමු අපිට ශුක්‍රාණු පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය යටතේ කතා කරන්න බැරි වෙච්ච
පුරුෂ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ අතිරේක ග්‍රන්ථි. අතිරේක ග්‍රන්ථි ප්‍රධාන 3යි. ශුක්‍ර ආශයිකා පුරස්ස ග්‍රන්ථි සහ බයිබොලියුරේත්‍රල ග්‍රන්ථි. ඒවා අපි කූප ග්‍රන්ථි විදිහට හඳුන්වනවා. ඒකට අපි මුලින්ම ශුක්‍ර ආශයිකා ගැන කතා කරමු. ශුක්‍ර ආශයිකා තමයි ශුක්‍ර තරලයේ වැඩිම ප්‍රමාණයක් තරලයේ නිපදවන කියන්නේ ශුක්‍ර තරලයේ තියෙන තරලයෙන් වැඩිම තරල ප්‍රතිශතයක් නිපදවන්නේ ශුක්‍ර ආශයිකා වලින්. මේක 60% විතර වෙනවා. ශුක්‍ර ආශයිකාව ගැන අපේ මේ සම්පත් පද්ධතියෙන් දෙක ගත්තොත් විසර්ජනයේදී පිටවන කහ පාටෙන් යුත් විසර්ජනයේදී පිටවන කහ පාටෙන් යුත් ඝන තරලයක් නිපද වෙන කුඩා මල්ලක් වැනි ව්‍යුහයකි. මෙතනදී පිටවන එතකොට මෙතනින් පිටවෙනවා කියලා කියන්නේ කහ පාටින් යුත් තරලයක්. ඒත් එක්කම කුඩා මල්ලක් ආකාර ව්‍යුහයක්. ප්‍රධාන පොයින්ට් දෙකකට කඩන්න පුළුවන්. ඒත් එක්කම අපේ මේ ශුක්‍ර ආශයිකා වල තරලයේ ප්‍රධාන සංඝටක කීපයක් අඩංගු වෙනවා. ඒවා වෙන්නේ ශ්ලේෂ්මල, ෆ්‍රක්ටෝස්, කැටිකාරක එන්සයිම, ඇස්කෝබික් අම්ලය සහ ස්ථානීය යාමක ප්‍රොස්ටාග්ලැන්ඩින්. ප්‍රොස්ටාග්ලැන්ඩින් ගැන අපි කලින් කතා කරා. ශුක්‍ර තරලයේ තියෙන කියලා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට දෙකටම පොදු සංයෝගයක්. එතකොට තව වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි අපේ මිනිසාගේ ස්ත්‍රීන්ගේ තියෙන ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආම්ලික ස්වරූපයකින් යුක්තයිට හේතු වන්නේ ඒක බාහිරට විවෘත වෙලා තියෙන්නේ. එතකොට ඒක ශුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙම ආම්ලික ස්වරූපයක් ගන්නවා. එතකොට මේ ආම්ලික ස්වරූපය නිසා සමහර අවස්ථාවලදී ශුක්‍රාණු වලට හානි වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක හානි වීම වැළැක්වීම සඳහා ශුක්‍ර තරලයේ භාෂ්මික ස්වරූපයක් කරන් තියෙනවා. මේ භාෂ්මික ස්වරූපය මගින් ආම්ලික තත්ත්වයේ උදාසීන කළ උදාසීන පරිසරයක් කරන එමගින් ශුක්‍රාණු වලට වෙන්න පුළුවන් හානිය වළක්වනවා. ඒත් එක්කම ශ්ලේෂ්මත් එක ප්‍රක්ටෝස් ගැන කතා කරා. ප්‍රක්ටෝස් තමයි ශුක්‍රාණු වලට අවශ්‍ය ප්‍රධානම ශක්තිකාරකය වෙන්නේ. කැටිකාරක එන්සයිම් ගැන කතා කරා. කැටිකාරක එන්සයිම් වලින් කරන්නේ විසර්ජනයෙන් පස්සේ ශුක්‍රාණු කැටි ගැසීම වැළැක්වීම. ඒත් එක්කම තව ඇස්කෝබික් අම්ලය සහ ස්ථානීය යාමක තියෙන එක අපි කලින් කතා කරා. ඒකට ප්‍රධානම අපි මේකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධානව ශුක්‍ර ආශයිකා තරලයෙන් සිදු කරන ප්‍රධානම කාර්යයන් කීපයයි. එකක් යෝනි මාර්ගයේ ආම්ලිකතාවය උදාසීන කිරීම සඳහා භාෂ්මික ස්වරූපයක් කරන් තියෙනවා. ඒත් එක්කම ශුක්‍රාණු වලට අවශ්‍ය ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙස ප්‍රක්ටෝස් තියෙනවා. ප්‍රක්ටෝස් අඩංගු වෙන එක් ශුක්‍රාණු ප්‍රධානම ශක්ති ප්‍රභවය. ඊට අමතරව කැටිකාරක එන්සයිම් කියනවා ශුක්‍රාණු විසර්ජනයෙන් පස්සේ කැටි ගැසීම සඳහා. ඒත් එක්කම තව දෙයක් තමයි මම කලිනුත් ඒක සඳහන් කරා වැඩිම ප්‍රමාණයක් ශුක්‍ර තරලයෙන් වැඩිම තරල ප්‍රමාණයක් නිපදවන්නේ මේ ශුක්‍ර ආශයිකා වලින්. ඒකට ශුක්‍ර ආශයිකා ගත්තොත් මේකෙන් 60% පමණ ශුක්‍ර තරලයෙන් නිපදවනවා. ඒත් එක්කම අපි මුලින්ම කතා කරපු දෙයක් තමයි විසර්ජක ප්‍රණාලය ගැන. විසර්ජක ප්‍රණාලය ඇති වෙන්නේ මේ දෙක ශුක්‍ර නාලය සහ ශුක්‍ර ආශයිකා ප්‍රණාලය එකතු වෙලා. ශුක්‍ර නාලය එක පැත්තකින් යනවා. ඒත් එක්කම ශුක්‍ර ආශයිකා ප්‍රණාලය තව පැත්තකින් යනවා. මේ දෙකම එකතු වෙලා අවසානයේදී පොදු නාලයක් හැදෙනවා. මේ පොදු නාලය හඳුන්වන්නේ විසර්ජක ප්‍රණාලය කියලා. මේ විසර්ජක ප්‍රණාලය ඉතාමත් කෙටි නාලයක්. අවසානයේදී විසර්ජක ප්‍රණාලය මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. ඒත් එක්කම අපිට හම්බ වෙන තවත් ග්‍රන්ථියක් තමයි පුරස්ස ග්‍රන්ථි. පුරස්ස ග්‍රන්ථි මුත්‍රාශයයට පහළින් පිහිටන්නේ. මේක මගින් පුරස්ස ග්‍රන්ථි සම්පත් පොතේ තියෙන එකට ගියොත් පුරස්ස ග්‍රන්ථි මුත්‍රාශයට පහළින් තියෙන්නේ. ඒත් එක්කම කෙටි ප්‍රණාලයකින් යුක්ත තුනී කිරිපැහැති තරලයක් ඍජුවම මුත්‍ර මාර්ගයට මුදා හරිනවා. මේක ශුක්‍රාණු මේක කිසිම වෙලාවක ශුක්‍ර නාලයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. මේක කෙලින්ම එයා නිපදවන තරලය ප්‍රණාලයක් කරා මුත්‍ර මාර්ගයට නිදහස් කරනවා. කෙටි ප්‍රණාලයකින් තුනී කිරිපැහැති තරලය. තුනී කිරිපැහැති තරලය මුත්‍ර මාර්ගයට නිකුත් කරනවා. එතකොට මේ කිරිපැහැති ශ්‍රාවයේ කැටිකාරක ප්‍රතිකැටිකාරක එන්සයිම සහ ශුක්‍රාණු පෝෂණය කරන එන්සයිම තියෙනවා. එතකොට ශුක්‍ර තරලයෙන් 30% පමණ ප්‍රමාණයක් හදන්නේ මෙන්න මේ පුරස්ත ග්‍රන්ථි මගින්. පුරස්ත ග්‍රන්ථි තමයි අපිට පුරස්ත ග්‍රන්ථි යුගලක් නෑ. පුරස්ත ග්‍රන්ථි තියෙන එක ග්‍රන්ථියයි. ඊට පස්සේ අපිට කතා කරන්නනේ බල්බොයුරේත්‍රල ග්‍රන්ථි. ඒ කියන්නේ කූප ග්‍රන්ථි. කියවන්න ටිකක් අමාරුයි. බල්බොයුරේත්‍රල ග්‍රන්ථි කූප ග්‍රන්ථි කියලා වරහන් ඇතුළේ තියෙන නිසා ඒ ලෙවල් පේපර් එක ඇතුලේ බල්බොයුරේත්‍රල ග්‍රන්ථි කියන වචනේ විතරක් ඔයාලා පාවිච්චි කරන්න. ඒත් එක්කම කූප ග්‍රන්ථි කියන වචනේ ලියනවා නම් ඒ කැලක් ගහලා ඒකත් එක්ක ලියන්න. මොකද අපිට මේක දීලා තියෙන සම්පත් පොතේ තියෙන බල්බොයුරේත්‍රල ග්‍රන්ථි කියලා. හරි. එතකොට මේක පුරස්ත ග්‍රන්ථියේ පහළින්. පුරස්ත ග්‍රන්ථියේ පහළින් මුත්‍ර මාර්ගය ඔස්සේ හම්බෙන කුඩා ග්‍රන්ථි යුගලක්. මෙන්න තව අපිට හම්බෙන ග්‍රන්ථි යුගලක් කුඩා ග්‍රන්ථි යුගලක්. එතකොට අපි මේකත් පැහැදිලිව ශාරීය ශ්ලේෂ්මල ශ්‍රාවය කරන්නේ මේකෙන් මුත්‍ර මාර්ගයේ තිබෙන ආම්ලික මුත්‍රා උදාසීන කරලා මුත්‍ර මාර්ග ආශ්‍රණය ස්නේහණය කරනවා.
ආයතනයක් කියමු අපි බල්බ් යුරේටර් ග්‍රන්ථි කියන බල්බ් යුරේටර් ග්‍රන්ථි යුගලක් තියෙන්නේ කුඩා ග්‍රන්ථි යුගලක්. මේක තියෙන්නේ අපි කලින් කතා කරපු පුරස්ස ග්‍රන්ථි වලට පහළින්. එතකොට මේක මගින් හදන්නේ ශ්ලේෂ්මල සහිත ශ්‍රාවයක්. මේක මගිනුත් කෙලින් මූත්‍ර මාර්ගයට තමයි මෙයාගේ ශ්‍රාවය නිකුත් කරන්නේ. මේ ඒ වගේ මේ ශ්ලේෂ්මල සහිත ශ්‍රාවයේ භාෂ්මික ශ්ලේෂ්මල තරලයක්. මේකෙන් ප්‍රධාන කාර්යයන් දෙකක් කරනවා. පළවෙනි එක තමයි ශ්ලේෂ්මල මගින් මූත්‍ර මාර්ගයේ තියෙන ඉතිරි මූත්‍රාවල ආම්ලිකතාවය උදාසීන කරනවා භාෂ්මික භාවයෙන්. ඊට පස්සේ මෙයාගේ ශ්ලේෂ්මල භාවයෙන් කරන්නේ මූත්‍ර මාර්ගයේ ස්නේහණය කළ ශුක්‍රාණු සහ ශුක්‍රාණු තරලයේ ගමන් කිරීම සඳහා පහසුව ඇති කරනවා. දැන් අපි පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය පිළිබඳ කතා කළා. ඉවරයි. ශුක්‍රාණු ජනනය පිළිබඳ කතා කරා. ඊට පස්සේ මේ ශුක්‍රාණු ජනනය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ හෝමෝනමය පාලනයක් යටතේ. ඉතින් මේ හෝමෝනමය පාලනය පිළිබඳව සවිස්තරාත්මක විස්තර අපිට කතා කරන්න නැහැ. හැබැයි හෝමෝන කොහොමද වැඩ කරන්නේ? මොනවයින්ද හෝමෝන වලින් වෙන්නේ? ඒ හෝමෝන කොයි තැන්වලද අපිට අදාළ වෙන්නේ කියන දේවල් ගැන පොඩි විස්තරයක් අපිට කතා කරන්න තියෙනවා. එතකොට මෙතනදී අදාළ දරුවන් කියන්නේ යම්කිසි පිරිමි ළමයි එයාලා යෞවනෝදයට එළවීමත් එක්ක අපේ හයිපොතැලමසින් අපි හෝමෝන යටතේ කතා කරනවා. හයිපොතැලමසින් GnRH හෝමෝනේ ශ්‍රාවය කරනවා. ඊට පස්සේ මේ GnRH මගින් අපේ පූර්ව පිටුටරි උත්තේජනය කළා. ඒකෙන් FSH සහ LH හෝමෝන ශ්‍රාවය කරනවා. දේහයේ FSH සහ LH හෝමෝන ශ්‍රාවය ඉහළ යාමත් සමග වෙන ප්‍රධාන වෙනස්කම් කීපයක් ගැන අපේ රිසර්ච් බුක් එකේ සඳහන් නම් මම කියන්නම්. FSH සහ LH හෝමෝන වල ඉහළ යාමත් සමග යෞවනෝදී ප්‍රජනක අවයවවල පරිණත ක්‍රියාකාරීත්වය වේගවත් කරනවා. කියන පරිණත වීමේ ක්‍රියාකාරීත්වය වේගවත් කරනවා. හෝමෝන විකසනය වෙනවා. වර්ධනය සහ යෞවනෝදී සිදුවන පරිණතිය හා දේහයේ ප්‍රජනක ක්‍රියාවලිය යාමනය කරනවා. FSH සහ LH වලින් තමයි ප්‍රධාන වශයෙන්ම ශුක්‍රාණු ජනනය ආරම්භ කිරීම සිද්ධ කරන්නේ. ඒත් එක්කම ටෙස්ටොස්ටෙරෝන් ශ්‍රාවය කිරීම සඳහා අවශ්‍ය මූලික උත්තේජන සපයන්නේ මේ FSH සහ LH මගින්. එතකොට නැවත වතාවක් කියන්න යෞවනෝදයේදී ප්‍රජනක අවයවවල පරිණත ක්‍රියාකාරීත්වය වේගවත් කරනවා. හෝමෝන විකසනය ලිංගික හෝමෝන විකසනය සිද්ධ කරනවා. දේහයේ වර්ධනය කිරීම උත්තේජනය කරනවා. ඒත් එක්කම යෞවනෝදී සිදුවන පරිණතිය සහ දේහයේ ප්‍රජනක ක්‍රියාවලිය යාමනය කිරීම මේකෙන් සිද්ධ වෙනවා. දැන් අපි කතා කරමු මේ හෝමෝන වල තියෙන වැදගත්කම. FSH ගත්තොත් FSH වලින් සර්ටෝලි සෛල මගින් වර්ධනය වන ශුක්‍රාණු වල පෝෂණය උත්තේජනය කරනවා. කියන්නේ ශුක්‍රාණු උත්තේජනය කිරීමක් FSH වලින් කරනවා. මේ විදිහටම ඔයාලගේ අර්ථ දැක්වීම පාඩම් කරගන්න. මොකද මේ සම්පත් පොත කියන්නේ අපිට අපේ පේපර්ස් හදන පැනල් සහ අපේ මේ සම්බන්ධ මහාචාර්යවරුන් විසින් හදපු පොතක්. ඉතින් මේක තමයි අපිට අපේ අමාත්‍යාංශයෙන් අපිට ඒවලා තියලා සම්මත පොත අපිට පාවිච්චි කරන්න. ඉතින් ගොඩක් දුරට පේපර් හදන පැනල් වල ඉන්න ප්‍රොෆෙසර්ස්ලා පාවිච්චි කරන සම්පත් පොත ආශ්‍රිත කරුණු විතරයි. මොකද එයාලා ලොකු කරුණු ප්‍රමාණයක් දන්න කට්ටිය. ඉතින් එයාලා කනුනේ පේපර්ස් හදන්න බෑ අපිට. එයාලා ඒ සඳහා පාවිච්චි කරන එකම පොත මේ අපේ සම්පත් පොත. ඉතින් සම්පත් පොතේ තියෙන කරුණු ඒ විදිහටම අනිවාර්යයෙන්ම පේපර්ස් වලට අහනවා. ඒත් එක්කම අනිත් දේ ඒ කරුණු ඒ විදිහටම අහනවා වෙනුවට වක්‍රාකාරව ඒ කරුණු අහන ප්‍රශ්න තියෙනවා. අපි ගැන කලින් කතා කරා දින වකවානු පිළිබඳව. ඒ කියන්නේ දින ගානක් තියෙනවා නම් සති ගානක් තියෙනවා නම් ඒ පිළිබඳව අපි කතා කරන්න ඒ පිළිබඳව වක්‍රානුකූල ප්‍රශ්න අහන්න හැකියාවක් තියෙනවා. නමුත් හෝමෝන වල ක්‍රියාකාරීත්වය ආදී කෙලින්ම වක්‍රානුකූලව අහන්න දෙන්නේ ස්ට්‍රක්චර් පේපර් කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය අපිට අහනවා නම් කෙලින්ම FSH කාර්ය මොකද්ද? LH කාර්ය මොකද්ද? ටෙස්ටොස්ටෙරෝන් හදන්නේ කොහොමද? ටෙස්ටොස්ටෙරෝන් කාර්ය කොහොමද? අන්න ඒ වගේ දේවල් තමයි අහන්නේ. ඉතින් මම ඒවා වලට සම්පත් පොතේ තියෙන තේ විදිහටම කියන්න පැහැදිලි කරන්න ඕන තැන් ටික හිමින්සරේ පැහැදිලි කරන්න. FSH වල කාර්ය සර්ටෝලි සෛල මගින් වර්ධනය වන ශුක්‍රාණු වල පෝෂණය උත්තේජනය කිරීම. ඒ කියන්නේ FSH වලින් කරන්නේ සර්ටෝලි සෛල වලින් උත්තේජනය කරනවා. සර්ටෝලි සෛල උත්තේජනය කරලා ඒවායේ ශුක්‍රාණු පෝෂණය වීම උත්තේජනය කිරීම. අනිත් එක LH වලින් තමයි ප්‍රධානම කාර්ය කරන්නේ ලේඩික් සෛල මගින් ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම උත්තේජනය සහ අනිකුත් ඇන්ඩ්‍රොජන් හෝමෝන නිපදවීමට හේතු වෙනවා. කියන්නේ ලේඩික් සෛල මගින් තමයි ටෙස්ටොස්ටෙරෝන් හදන්නේ. ලේඩික් සෛල මගින් ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම සඳහා අවශ්‍ය මූලික උත්තේජක සපයන්නේ LH මගින්. ඒත් එක්කම LH වලින් අනිත් ඇන්ඩ්‍රොජන් හෝමෝන නිපදවීමට හේතු වෙනවා. ඒත් එක්කම ශුක්‍රාණු ජනනය වීම උත්තේජනය කිරීම සිද්ධ කරනවා. යාන්ත්‍රණ දෙකක් මගින් පිරිමින් තුර ලිංගික හෝමෝන නිෂ්පාදනය යාමනය වෙනවා. ඒ යාන්ත්‍රණ ගැන කතා කරන්න අපිට නැහැ. කියන්නේ මේ සිලබස් එක ඇතුලේ අපිට ඒ යාන්ත්‍රණ ගැන කතා කිරීමේ අවශ්‍යතාවයක් අපිට සම්පත් පොත තුළ දීලා නැහැ. නිසා අපි කතා කරන්නේ නැහැ. ඒත් එක්කම ටෙස්ටොස්ටෙරෝන් උත්තේජක හෝමෝනයක් වගේම නිෂේධක හෝමෝනයක් විදිහට වැඩ කරනවා.
අපේ පැරණි නිර්දේශය යටතේ මේ කරුණු සම්පූර්ණයෙන්ම ලොකු විස්තරයක් යටතේ තිබ්බ. නමුත් ඒ විස්තර වලට කෙටි කරලා ඉතාමත් පොඩි කොටසකට මේ වෙනකොට දාලා තියෙනවා. මම හිතන්නේ ඒක ලේසි. මොකද ඒ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක් නෙමෙයි. නමුත් ඔයාලට තියෙන කරුණු සංඛ්‍යාව අඩු. ඒ නිසා ජීව විද්‍යාව විෂයේ තියෙන බර අඩු වෙලා කියලා අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන්. ටෙස්ටස්ටරෝන් මගින් හයිපොතැලමස් සහ පූර්ව පිටියුටරිය මත බලපාන. මේක වෙන්නේ සාමාන්‍ය ශ්‍රාවයේදී ටෙස්ටස්ටරෝන් ශ්‍රාවය වෙනවා. මේක අඩු කරන්නයි මේක කියන්නේ. ටෙස්ටස්ටරෝන් මගින් ටෙස්ටස්ටරෝන් වල ශ්‍රාවය නිෂේධනය කරන්න ටෙස්ටස්ටරෝන්ම වැඩ කරනවා. මෙතනදී වෙන්නේ ටෙස්ටස්ටරෝන් හයිපොතැලමස් මත පූර්ව පිටිය හයිපොතැලමස් සහ පූර්ව පිටියුටරිය මත බලපාලා රුධිරයේ GnRH LH ශ්‍රාවය වීම නිෂේධනය කරනවා. LH නිෂේධනය වීමත් එක්ක වෙන්නේ LH මගින් ටෙස්ටස්ටරෝන් ශ්‍රාවය කරේ ටෙස්ටස්ටරෝන් ශ්‍රාවයක් නිෂේධනය වෙනවා. ඉතින් ඇත්තටම යම්කිසි හෝමෝනයක් මගින් එම හෝමෝන ශ්‍රාවය නිෂේධනය වෙන අවස්ථාවක උදාහරණයක් ගත්තොත් හොඳම උදාහරණයක් විදිහට අපිට ටෙස්ටස්ටරෝන් ගන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ ටෙස්ටස්ටරෝන් වලින් එයාව ශ්‍රාවය කිරීමට උදව් කරන LH ශ්‍රාවය වීම නිෂේධනය කරනවා. ඒත් එක්කම සර්ටෝලි සෛල වලින් ඉන්හිබින් නිපදවනවා. ඒ කියන්නේ ඉන්හිබින් නිපදවීම සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය වන වේගය මදක් වැඩි වුණාට පස්සේ සර්ටෝලි සෛල වලින් අතිරේකව නිපදවනවා ඉන්හිබින්. මේ ඉන්හිබින් මගින් පූර්ව පිටියුටරිය මත බලපාලා FSH ශ්‍රාවය නිෂේධනය කරනවා. FSH ශ්‍රාවය නිෂේධනය වීම සමග ශුක්‍රාණු ජනනය වීම යාන්ත්‍රණය නිෂේධනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි අපේ සමායෝජන පාඩම යටතේ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ ගැන ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ ගැන කතා කරනවා. ඉතින් ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ හේතුවෙන් ටෙස්ටස්ටරෝන් සහ අනෙකුත් පුරුෂ ලිංග හෝමෝන මට්ටම් සාමාන්‍ය පරාසයක යාමනය කිරීම සිද්ධ කරනවා. ඉතින් පුරුෂ ප්‍රජනක පද්ධතිය යටතේ කතා කරන්න තියෙන මෙච්චරයි. ඉතින් දැන් අද දිනේ මම කතා කරේ ප්‍රජනනය සහ පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ව්‍යුහේස ක්‍රියාකාරීත්වය යන කොටස. ඉතින් සාමාන්‍යයෙන් අපිට A level paper එකේ ලොකු කොටසක් වෙන වෙන පාඩමක් තමයි ප්‍රජනනය කියලා කියන්නේ. සමහර විට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකකින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් MCQ අනිවාර්යෙන් අහනවා. ඒ නිසා මේ පාඩම හොඳට තහවුරු කරගන්න. හොඳට පාඩම් කරනවා. වගේ සම්පත් පොත හොඳට පාවිච්චි කරන්න. සම්පත් පොතේ තියෙන හැම වචනයක්ම කියවන්න. සම්පත් පොතේ තියෙන හැම අර්ථ දැක්වීමක්ම සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්න. එහෙම කරොත් ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒත් එක්කම තව දෙයක් මම කියන්න. බයෝ කියන්නේ අනෙක් සබ්ජෙක්ට් එකට සාපේක්ෂව ලේසි හැබැයි ටිකක් බර වැඩි සබ්ජෙක්ට් එකක්. ඔයාලා බයෝ අන්තිමට ඉතුරු කරගත්තොත් ඒක ඔළුවට ලොකු පිළිගණයක්. මොකද දෙපාරක් A level කරපු කෙනෙක් විදිහට මම දන්නවා බයෝ කොච්චර පීඩනයක් දෙනවද කියලා A level බයෝ කරන ළමයෙක්ට. ඒ නිසා මේ අපේ වීඩියෝ පාඩම් මාලාව නරඹලා ඔයාලා ගන්න පුළුවන් උපරිම දේ ගන්න. පාඩම් කරන තැන් ටික අහන්න. ඒත් එක්කම ඔයාලට එන ප්‍රශ්න කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. ඒත් එක්කම ඔයාලට තියෙන මොනවා හරි පාඩම් කරන්න අවශ්‍ය ගැටලු තියෙනවා නම් අපෙන් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඒවා කමෙන්ට් තීරුවේ දැනුවත් කරන්න. ඒත් එක්කම තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් අපි තවත් වීඩියෝ පාඩම් මාලාවකින් හම්බ වෙමු. ස්තුතියි.